හැමෝම පුතා මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන පාඩමේ පස්වෙනි පිටුවට පෙරලා ගන්න. පස්වෙනි පිටුවට. පස්වෙනි පිටුවේ තියෙනවා සූර්යග්‍රහණය නිරීක්ෂණය. සූර්යග්‍රහණය බලන විදිය. නිරීක්ෂණය කරන්න කොහොමද? සාමාන්‍ය PVSෙන් ළමයි සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන්න හොඳ නැහැ. මොකද දැන් අලුවරක් වැටිලා, يعني අඳුරක් වැටිලා එක සැරේම ආලෝකය පේන්න පටන් ගන්නවා. එතන මොකද වෙන්නේ? දැන් අඳුරු පරිසරයකදී අපේ මේ අස්සල කර්ණිකා සුදුර විශාල වෙනවා. ඒ කියන්නේ ඇහැට එන ආලෝක ප්‍රමාණය වැඩි කරන්න ඕනේ අඳුරු පරිසරයකදී. නිසා කර්ණිකා සුදුර විශාල වෙනවා. ඒ විශාලලා තියෙනකොට එක සැරේම සූර්යාලෝකය වැටෙනයි කියන්නේ අපේ ඇහැට. ඒ කර්ණිකා සුදුර කුඩා වෙන්න ප්‍රමාද වෙනවා. ප්‍රමාද වූ නිමේෂයට ආලෝක වැඩිපුර ඇහැ ඇතුළට ඇතුළු වෙන නිසා ඇහි සෛල වලට සෛල විනාශ වීමක් වෙලා යම් අන්ධ භාවයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අහිතකර කිරණ වර්ග ඇසට ඇතුළලා විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් පිළිකා වගේ තත්ත්ව ඇති වෙන නිසා තමයි අපි විශේෂ අඳුරු වීදුරුවකින් අපි සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන්නේ නේද? ඔයගොල්ලෝ වෙනවා මෙතන රූප සටහනක් දාලා තිනවා පින්තූරයක් සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන ළමයි දෙන්නේ නේද? ඒතර ඒ දෙන්නා ඔයගොල්ලෝ වෙනවා මේ අඳුරු කණ්ණාඩි භාවිතා කරනවා නැත්නම් ජල බඳුනක් ආධාරයෙන් දුරේක්ෂ ආධාරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මෙතන පේන ඔයගලන්ට මේ ඉන්නේ ළමයි දෙන්නේ මෙතන ඉස්කෝලේ සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන අවස්ථාවක් පෙන්වු කරලා තියෙන්නේ නේද? ඒතකොට මේ තමයි සූර්යග්‍රහණයේදී ඒ වෙනන දර්ශනීය ළමයි තල දර්පණයක් ආධාරයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරනකොට සාමාන්‍යයෙන් අපි පියවැසින් නිරීක්ෂණය කරන්න හොඳ නැහැ. තල දර්පණයක් පාවිච්චි කරලා කොහෙට හරි පරාවර්තනය කරලා අරන් හෝ නැත්නම් දුරේක්ෂ ආධාරයෙන් හෝ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔය වෙල්ඩින් කරන ළමයි පැසුම් වෙල්ඩින් කරනකොට දිනවා වෙනම වෙල්ඩින් ආච් එක දිහා බලන් ඉන්න මේ වෙනම කණ්ණාඩියක් කියලා දැකලා තිබුණේ. මේ නිකම් බැලුවට පේන්නේ නැහැ. ඉර දිහා බැලුවොත් පේනවා නැත්නම් මේ වෙල්ඩින් කරන වෙලාවට බැලුවොත් පේනවා. ඒ වගේ උපකරණයකින් තමයි අපි සාමාන්‍ය නිරීක්ෂණය කරන්න ඕනේ. පැහැදිලිද? අපි එතන පොඩි සටහනක් තියෙනවා. අපි ඒක හදාගෙන යමු. රයිට්? මම කියනවා උතුරුකුළු ලියන්න. සූර්යග්‍රහණය කිසි විටක පියවියසින් නොබැලිය යුතු අතර ඒ සඳහා සූර්යග්‍රහණ නිරීක්ෂණය කළ යුතුනේ. ඒ සඳහා ඇස් ආවරණ භාවිතා කළ යුතුයි. මේ සඳහා පැසුම් කරුවන්ගේ ඇස් ආවරණ සුදුසුයි. එසේ වුවද හිරු දෙස එකල්ලේම වැඩි වේලාවක් බලා සිටීම නොකළ යුතුය. මෙම උපදේශ නොපිළිපැදීම නිසා ඔබගේ ඇස් සදහටම අන්ධ විය හැකිය. සූර්යග්‍රහණයේ ඡායාව දර්පණයක් හෝ දුරේක්ෂයක් මගින් තිරයකට පතිත කර බැලීම ආරක්ෂා සහිතයි. ලියන්න දුරේක්ෂයක් දර්පණයක් හෝ දුරේක්ෂයක් විස්තර කරන්න. right හොඳයි ඊළඟට ලියන මාතෘකාව චන්ද්‍රග්‍රහණය චන්ද්‍රයා වැහෙනවට තමයි චන්ද්‍රග්‍රහණය කියන්නේ. චන්ද්‍රයා අපේ පෘථුවියෙන් වැහිලා යනවා ළමයි. ඒ කියන්නේ පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටෙනවා. අපි කියනවා චන්ද්‍රග්‍රහණයක් කියලා. ඒ කියන්නේ මෙහෙමයි මම අපි ගිය සතිය අන්ද වගේ මම හදලා පැහැදිලි කරන්න බලන් ඉන්න. මේ තියෙන්නේ තමයි සූර්යයා. මේනි කවුද? සූර්යයා. එතකොට මේ ඉන්නේ පෘථුවිය. එතකොට මේ පෘථුවිය කරගෙන තමයි සූර්යයා වටා මම මේ අඳින රේඛාව දිගේ තමයි පෘථුවිය ගමන් කරන්නේ. පැහැදිලිද? එලිප්සාකාර මාර්ගයක නේද මේ වගේ කක්ෂවල තමයි මේ පෘථුවිය ගමන් කරන්නේ. එතන පෘථුවිය සූර්යයා වටා එක්රවුමක් යන දවස් 365යි පැය 6ක් ගත වෙනවා නේද? දැන් ඊපස්සේ දැන් මේ අපේ මේ පෘථුවිය වටා කරගෙනව නමයි උපග්‍රහය කවුද? චන්ද්‍රයා කරගෙන. මේ චන්ද්‍රයා කරගෙනකොට යම් අවස්ථාවක් වෙනවා පුතා. මේ තුන්දෙනා ඒක රේඛිය වෙන අවස්ථාවක්. හැබැයි චන්ද්‍රයා මෙතෙන් ආවොත් ඇති වෙන්නේ සූර්යග්‍රහණයක්. මෙතන ගියොත් ඇති වෙන්නේ චන්ද්‍රග්‍රහණයක්. මෙතෙන් ආවොත් දවල් කාලේදී අපිට සූර්යයා නොපෙනියන එක සූර්යග්‍රහණයක්. මෙතෙන් ගියොත් රාත්‍රී කාලයේදී අපිට හඳ මත පෘථිවිය සෙවණැල්ල වැටෙනවා. ඒක අපිට චන්ද්‍රග්‍රහණයක් කියනවා.
මේ තමයි චන්ද්‍රයා. චන්ද්‍රයා මත පෘථිවියේ සෙවණැල්ල වැටෙනවා. දැන් ඒක වෙන්නේ මෙහෙමයි මම කිරණ වලින් හදලා පෙන්නනවා. මෙන්න සූර්යාගේ සිටින ආලෝක කිරණයක් එකක්. මෙන්න තව එකක් මම කියනවා. දැන් ඒතර මේ පූර්ණ ඡායාව කොටස තමයි මේ අහවෙලා තියෙන ළමයි මේ චන්ද්‍රයා නිසා මෙතන මේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම මේ පෘථිවියේ සෙවණැල්ලෙන් වැහිලා තියෙනවා. පැහැදිලි නේද? ඊළඟට මේ කොටස සම්පූර්ණයෙන්ම පෘථිවියේ සෙවණැල්ලෙන් වැහිලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් 15 වෙනි දවසේ කියන්නේ හොඳට හඳ පේන්න ඕනේ දවස තමයි මේ හඳ නොපෙනී යන සිද්ධිය තියෙන්නේ. ඊළඟට අපි මෙහෙම තව කිරණයක් ගන්නතොත් මෙහෙමත් කිරණ යනවානේ. ඒතර මේ පැත්තෙන් එන කිරණයක් මෙහෙම යනතොත් එතකොට මේ කොටස ළමයි අපි කියනවා මේ මඳ අඳුරක් තියෙන කලාපයක් අපි කියන උපචායාව. මේ කොටස උපචායාව. පැහැදිලිද? તો ඡායාව උපචායාව කියලා ප්‍රශ්න තියෙනවනේ. එතකොට A B C D කියලා අපි නම් කරනවා. ඔය දාන්න ළමයි A right B කියන්නේ මෙතන C මෙතන D මෙතන D කියන්නේ ඔක්කොම ඒ කියන්නේ ළමයි සාමාන්‍ය උපචායා චන්ද්‍රග්‍රහණයක්. මේ කියන්නේ උපචායා චන්ද්‍රග්‍රහණයක්. උපචායා කොටස තමයි වෙලා තියෙන්නේ. ඊළඟට ඔකේ දාලා තියෙන ළමයි B කියන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක්. කියන්නේ භාගයක් උපචායා කොටසේ භාගයක් පූර්ණ ඡායා කොටසේ. ඊළඟට C කියන්නේ පූර්ණ ඡායා චන්ද්‍රග්‍රහණයක්. D කියන්නේ උපචායා චන්ද්‍රග්‍රහණයක් නෙවෙයි. හරිද? ඒතර මේ ABCD කියලා අපි නම් කරනවා රූප සරණේ තියෙනවා. ඒ නිසා අපි මේ රූප සරණ අඳින්න දෙයක් නෑ අපිට තියෙන්නේ. මේ වෙලාවේ පොඩ්ඩක් පැහැදිලි මොකද්ද වෙන්නේ කියලා. සූර්යාගේ ඉඳලා එන ආලෝක කිරණ පෘථිවිය වැදලා චන්ද්‍රයාට පෘථිවියේ සෙවණැල්ල වැටෙනවා. පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටෙනවා. ඒක තමයි අපි කියන්නේ චන්ද්‍රග්‍රහණයක් කියලා කියන්නේ. පැහැදිලි නේද? right. ඊට අපි මාතෘකාව ලිව්වා. නේද? මාතෘකාව ලියන්න. චන්ද්‍රග්‍රහණය කියලා. right? ඒක අපි විස්තරය ලියා ගමු පුතා. චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද කියලා. මාතෘකාව ලියවද? ලියන්න විස්තරය චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද කියලා. බලාගෙන ලියන්න ඈ. හරිනේ පුතා. කියවනේ සටහන. සූර්යයා සහ චන්ද්‍රයා අතර පෘථිවිය පැවෙන ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටි චන්ද්‍රග්‍රහණය ඇති වේ. මේක තේරෙනවනේ? සූර්යයා සහ චන්ද්‍රයා අතර මෙන්න සූර්යයා මෙන්න චන්ද්‍රයා අතරට පෘථිවිය පැවෙන. මාව පෙන්නේ නවුල් දෙන්න right. කොහොමද කියන්නේ? සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය ඇවිල්ලා ඊට පස්සේ මේ දෙන්න සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණ ඒවා ඒක රේඛීය වීමෙන් තමයි ළමයි මේ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ. right? ඊට පස්සේ තමයි A B C D නම් කරන්නේ. ඉමන්ස ඔයාට මේ පාඩමේ ටියුට් එක තියෙනවද මට පොඩ්ඩක් බලන්න බැරිුණා ඒක. ඔව් සර්. තියෙනව නේද? ඔව්. ඒවා තාම ඉස්කෝලේ ගියේ නැද්ද? නෑ සර්. ගිහලා ආවද? ඔව්. මම කියන්නේ ඔයගොල්ලෝගේ සති දවස් කීයද ඉස්කෝලේ? දවස් 3යි සර්. 3යි. ඔව්. හරි. එතකොට මේ දැන් මේ පාඩමෙන් පස්සේ ඊළඟ පාඩමේ ටියුට් එක මම දැම්මේ නැද්ද දන්නේ නැහැ ඔයාට. නෑ සර්. මෙච්චරයි දාලා තියෙන්නේ. ඔව්. මම ඒක ඉතින් දාන්න මම මතක් කරන්න අමතකුත් ඈ. හරි. මට මැසේජ් එකක් දාන්න අමතකුනොත්. right. ඊට පස්සේ පුතා මේ
මේ ටික අපි නම් කරමු. ඒ කියන්නේ උපචායා චන්ද්‍රග්‍රහණය. උපචායා චන්ද්‍රග්‍රහණය. ඒ කියන්නේ. right. B කියන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණය. පුතේ හැමෝම කැම් එක ඔන් කරන්න පුළුවන් නම් හොඳයි ඈ. හැමෝම කැම් එක ඔන් කරන්න. මගේ අනිත් ක්ලාස් වලත් ළමයි ඔක්කොම කැම් එක ඔන් කරන් ඉන්නේ. ඒතර මට මේ ඔයගොල්ලෝ දැක්කහම ඔයගොල්ලෝ මතක් වෙනවා. ඔයගොල්ලෝ නිදාගෙනද මොනවාද කියලා දැනගන්න පුළුවන්. අහන් දින්නේ නැති කියලා දැනගන්න පුළුවන්. right. හැමෝම පුතා කැම් ඔන් කරන්න. සිළුම දෙනා. අජානි උපේක සරණි right. ඒතර හොඳයි ඔයගොල්ලෝගේ යාළුවෝ ටිකක් දකින්නවා නේද මේ දවස්වල පිටින් පිටින් යාළුවෝ මුණ ගැහෙන්නේ නේ right. එතකොට යාළුවෝ ටික පිටින් පිටින් මුණ ගැහෙන්නේ ඒ නිසා ඒගොල්ලෝ දකින්නවා නේ. හරි උපේක සරණි එදින තාම නැහැ. ඒගොල්ලෝ නිදි වෙන්නේ. නිදාගත්තා තමයි මම ටිකක් වෙන්නේ. නේද? හරි. උපේක ඉන්නවා නේ. ඉතින් නින්ද කියලා. සෙලනි ඉන්නවා. ඔය ඔන් කරගෙන ඉන්න ගොඩ කාලෙකින් නිදාගින්නේ කට්ටිය. නේද? එතකොට මේ නැත්තම් මට අමතකවත් වෙනවා ළමයි ටික. නේ? මේව දැක්කහම පොඩි මේ ආපහු ළමයි ඉන්නෝනේ අපිත් එක්ක කියලා තේරෙනවා. නේද? හිමාශයි කවුද අපේ අජානි තමයි ඊළඟට. right ඒ දෙන්නත් පොඩ්ඩක් මේකප් පාර දාලා හරි නේද? හරි. කැම් එක ඔන් කරන් ඉන්න. ඒතර මට තේරෙනවා ඔයගොල්ලෝ මොනවද කරන්න කියලා. කවුද මෙයා? අජානි අජාසත් නෑ. පස්සේ බලාගමුකෝ. නේද? යන්න ගොන් කරන්නේ නැත්නම් අගුණක් ටොක්ක්ක් අයින් වෙනවා. හරි ළමයි සතිය කොහොමද මුණ ගැහෙනවනේ අල්ල ගන්න. ඊළඟට චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණේ අපි අනුමාන මේ කොටස් ටික නම් කරා මම හිතන්නේ ගොල්ලෝනේ පොඩ බලන්න. A කියන්නේ උපචායා චන්ද්‍රග්‍රහණය, B කියන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණය, C කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණය, D කියන්නේ උපචායා චන්ද්‍රග්‍රහණය. ඒක ඔයගොල්ලන්ට තේරෙනවද පුතා? දැන් මේ කොටස තමයි ඔයගොල්ලන්ට පේනවා මේ මැද කොටස තමයි තද අඳුරක් තියෙන්නේ. උපචායා කොටස මඳ අඳුරක් තියෙන්නේ. නේද? අපි මේ ඡායාව කියන පාඩමේ කලින් ළමයි අපි මේ ගැන කතා කරලා දුන්නා. ඡායාව කියන මාතෘකාව යටතේ අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා නේද? එතකොට අපි යමු ඊළඟට. අනිත් පැත්ත පිටුව පෙරලන්න පිටු අංක 6ට එන්න පුතේ. පිටු අංක 6ට. පිටු අංක 6ට එන්න. ඒක තියෙනවා පෘථිවි සිරනැල්ලෙහිද පූර්ණ ඡායාව හා උපචායාව ලෙස ප්‍රදේශ දෙකක් ඇත. පූර්ණ ඡායාව උපචායාව කියලා මේ පෘථිවියේ හෙවණැල්ලේ කොටස් දෙකක් තියෙනවා. ඔයගලන්ට මේ බෝඩ් එක දිහා බලුවොත් පේන්නේ මේ තමයි පූර්ණ ඡායාව මේ තමයි උපචායාව. නේද? කියලා කොටස් දෙකක් තියෙනවා. එයano චන්ද්‍රග්‍රහණයේ වර්ග තුනක් පවතී. මොකක්ද එහෙනම්? පූර්ණ ඡායා චන්ද්‍රග්‍රහණයයි අර්ධ චන්ද්‍රග්‍රහණය කියන්නේ මේ උපචායාවයි පූර්ණ ඡායාවයි අතරමැදි ඉන්නකොට. නේද? උපචායාව පූර්ණ ඡායාව අතරමැදි ඉන්නකොට අර්ධ චන්ද්‍රග්‍රහණය කියලා කියනවා. ඊළඟ පුතේ මේ කොටසක් කියනවා උපචායා චන්ද්‍රග්‍රහණය කියලා. right? එහෙනම් පුරවන්න එතන හිස්තැන් තුන මොනවද? ඒ අනුව චන්ද්‍රග්‍රහණයේ කොටස් තුනක් තියෙනවා. එක තමයි පූර්ණ චන්ද්‍රග්‍රහණය right දෙවෙනි එක අර්ධ චන්ද්‍රග්‍රහණය right අර්ධ චන්ද්‍රග්‍රහණය තුන්වෙනි එක උපචායා චන්ද්‍රග්‍රහණය උපචායා චන්ද්‍රග්‍රහණය
අජානි නෙවෙයි දන්නේ ඉන්නේ නේද? අජානි වෙන කොහේ හරි ගිහලා වෙන කවුද දන්නේ? අජානි මේකප් පාරක් දාලා වුන් කරන්න ඕනේ. රයිට්. හරි පුතා ඊළඟට යමු අපි. මාතෘකාව ලියන්න පූර්ණ චන්ද්‍රග්‍රහණය කියලා ඔයගොල්ලෝ ලියුවා මම හිතන්නේ බෝඩ් එක මම දාලා තියෙන නිසා බලන්න ලියන්න පූර්ණ චන්ද්‍රග්‍රහණය. දැන් බෝඩ් එක දිහා බලන්න මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් උපචායාව කියන්නේ ලා අඳුරක් තියෙන කලාපය. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තද අඳුරක් තියෙන කලාපය. ඒ තද අඳුර කියන කොටසට හඳ චන්ද්‍රය ඇතුළු වීමෙන් තමයි මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය නිර්මාණය වෙන්නේ. පූර්ණ චන්ද්‍රග්‍රහණය නිර්මාණය වෙන්නේ. ඒ පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී තමයි සාමාන්‍යයෙන් හඳ මේ මත අඳුරක් දකින්න පුළුවන් එකම තියෙනවා. ඒ කියන්නේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම මේ අඳුර වෙලා වගේ තියෙනවා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නේද? මම මේ බෝඩ් එකේ තියෙන එක ටිකක් අපෝ පෙන්නන්න. මෙන්න මේ කොටසට මඳ අඳුරක් තියෙන. මේ කොටස මඳ අඳුරක්, මේ කොටස තමයි පූර්ණ අඳුරක් තියෙන. ඒතර ඒ කොටස චන්ද්‍රය ඇතුළු වීමෙන් තමයි අපි කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා කියන්නේ. පැහැදිලිනේ? අපි එන සටහන ලියා ගමු. ඒකේ පොඩි කොටසක් ලියලා තින්නේ. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇතිවන්නේ පෘථුවියේ පූර්ණ ඡායාවට චන්ද්‍රයා මුළුමනින්ම ඇතුළු වූ විටය. මෙම දර්ශනීය පියවියසින් නිරීක්ෂණය කළ හැකිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක අර අඳුරු කණ්ණාඩියෙන් එහෙම බලන්න ඕනේ. මොකද හඳේදී වෙන්නේ පුතා සූර්යාලෝකයේ පරාවර්තන වෙන්නේ. ඒක සැරට අපේ ඇඟට ආලෝකය වැටෙන්නේ නැහැ, හැට වැටෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට අපිට හානි වෙනව අඩුයි. ඒ නිසා මේක පූර්ණ සූර්යග්‍රහණයක් වගේ බය වෙන්න එපා. නිකන් අපිට සාමාන්‍ය විදිහට රෑ අලුවරේ මේක දකින්න. හඳ දිහා තමයි බලන් ඉන්නේ. ඒ නිසා අපිට අර සූර්යයා දිහා බලන් ඉන්නා වගේ හානියක් සිදු වෙන්නේ නැහැ. රද්දුරු පහයකින් දිස්සෙන ළමයි චන්ද්‍රයා. හේතුව එහෙම වෙන්නේ අර පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැඩ නිසා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පැයකට වැඩි කාලයක් පැවතිය හැකියි. පැයකට වඩා වැඩි කාලයක් පූර්ණ චන්ද්‍රග්‍රහණය වෙයි. අපි ආ වෙලාවට අර්ධ චන්ද්‍රග්‍රහණය ගැන කතා කරමු. අර්ධ චන්ද්‍රග්‍රහණය. ඒක මේ බෝඩ් එකේ දිහා බලන්න අර්ධ චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ මේ උපචායාවයි පූර්ණ ඡායාවයි අතර පූර්ණ ඡායාව අතර චන්ද්‍රයා ආවම තමයි අර්ධ චන්ද්‍රග්‍රහණයක් නිර්මාණය වෙන්නේ. තේරුණා නේද? එතකොට ළමයි අර අද රතු පාට වගේ ස්වභාවයක් ගන්න චන්ද්‍රයාගෙන් භාගයක් පමණයි. තේරුණානේ? රයිට්. අපි ඒ සම්බන්ධයෙන් සටහන ලියා ගමු. චන්ද්‍රයාගේ එක් කොටසක් පෘථිවියේ පූර්ණ ඡායාව තුළද අනෙක් කොටස උපඡායාව තුළද පවතින අවස්ථාව. එක් කොටසක් පෘථිවියේ පූර්ණ ඡායාව තුළද අනෙක් කොටස උපඡායාව තුළද උපඡායාව තුළද පවතින අවස්ථාව අර්ධ චන්ද්‍රග්‍රහණයකි. මේදී පූර්ණ ඡායාව තුළ ගිලුණු කොටස පමණක් රතු පැහැයෙන් දක්නට ලැබේ. ඕන මෙතන දාලා තියනවා ළමයි. මේ තමයි පූර්ණ මේ උපඡායාව මේක පූර්ණ ඡායාව ඒ අතර තමයි හඳ තියෙන්නේ. එතන හඳට වෙන වැඩේ මේ බලන්න. මේ තමයි අර්ධ චන්ද්‍රග්‍රහණයකදී දකින්න පුළුවන් ලක්ෂණය. හඳේ භාගයක් තමයි රතු පාට වගේ වෙලා තියෙන්නේ. මේ කොටසට මේ වැඩිලා තියෙන ළමයි සූර්ය මේ පෘථිවියේ සෙවණැල්ල. මේ කළු පාට වෙලා තියෙන කොටසට වැඩි තියෙන පෘථිවියේ සෙවණැල්ල. right. අපි ඊළඟට බලමු උපඡායා චන්ද්‍රග්‍රහණය. උපඡායා චන්ද්‍රග්‍රහණය. උපඡායා චන්ද්‍රග්‍රහණය. උපඡායා චන්ද්‍රග්‍රහණය.
right ඊට පස්සේ පෘථුවියේ උපචායාව තුලින් චන්ද්‍රයා ගමන් කිරීමේදී උපචායා චන්ද්‍රග්‍රහණයක් ඇති වේ. පෘථුවියේ උපචායාව තුලින් චන්ද්‍රයා උපචායාව තුලින් උපචායාව තුලින් අපිට mic off කපිල mic off කරගන්න right එතකොට බලමු සටහන කියවන ගියා අපි මේදී සූර්යාගේ කොටසක් ආලෝකය ලැබීම නිසා චන්ද්‍රයාගේ ආලෝකය තරම් අඩු වීමක් නොවීම නිසා මෙය හඳුනා ගැනීම දුෂ්කරයි. චන්ද්‍රයාගේ මේකද තමයි ආලෝකය අර 7L වලින්නේ උපචායා කොටස නිසා මඳ අඳුරක් වැටෙන නිසා තමයි චන්ද්‍රයාගේ අඩුවක් අපිට ආලෝකයේ අඩුවක් පේන්නේ නැහැ. පූර්ණ ඡායාව වුණත් පොඩ්ඩක් රතු පැහැයක් ගන්නවා. ඒ කියන්නේ අර කහ පැහැය නෙමෙයි පොඩ්ඩක් රතු පාට ස්වභාවයක් විතරයි ගන්නයි. ඊළඟ බලමු ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවට වෙන්න චන්ද්‍රග්‍රහණ මොන අවුරුද්දේ කොහොමද වෙන්නේ කියලා. 2017 ළමයි වෙනුණා. අපි දැන් පසු කරලා ආවේ පෙබරවාරි 10 උපචායා චන්ද්‍රග්‍රහණයක් තිබුණා. ලියන්න පෙබරවාරි 10. 2020 ළමයි මේ අවුරුද්දේ ජනවාරි 10 උපචායා චන්ද්‍රග්‍රහණයක් තිබුණා. ජනවාරි 10. පැද්ද ඊළඟ 2020 නොවැම්බර් මේ පහුගිය නොවැම්බර් පුතා නොවැම්බර් මාසෙත් තිබුණා උපචායා චන්ද්‍රග්‍රහණයක් 30 වෙනිදා 30 වෙනිදා පැද්ද ඊළඟට නොවැම්බර් තිබුණා ඊළඟට ළමයි 2022 ආයේ එන්නේ 21 නැහැ 2022 ආයේ එනවා 2022 නොවැම්බර් 8 පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තිබුණා නොවැම්බර් 8 පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තිබුණා පැහැදිලිද ඊළඟට පුතේ 2023 ඔක්තෝබර් 28 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් තිබුණා අර්ධ චන්ද්‍රග්‍රහණයක් පැහැදිලි නේද දැන් ඔයාලට හරි ඔය තමයි චන්ද්‍රග්‍රහණ අපිට දකින්න පුළුවන්කම තියෙන මේ වසරවලදී මේ කාල යුගවලදී ඔය වගේ චන්ද්‍රග්‍රහණයන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කාලවකවානු කිව්වේ රයිට් අපි යමු පුතා 7 වෙනි පිටුවට හැමෝම එන්න 7 වෙනි පිටුවට 7 වෙනි පිටුවට එන්න රයිට් ඒක තියෙනවා මාතෘකාව ලියන්න අභ්‍යවකාශ ගවේෂණ කියලා අභ්‍යවකාශ ගවේෂණයේ මාතෘකාව අභ්‍යවකාශ ගවේෂණ right අපි මෙතෙන් සිට සාකච්ඡා කරන්නේ අභ්‍යවකාශ ගවේෂණ සම්බන්ධයෙන් තමයි පෘථිවියේ සාමාන්‍ය පෘථිවිය වටා පොළවේ ඉඳලා මීටර් කිලෝමීටර් 500ක් පමණට ඉහළට වායු ගෝලයක් තියෙනවා පෘථිවිය අපි ගත්තොත් පෘථිවියේ ඉඳලා උඩට අපි කිලෝමීටර් 500ක් යනකොට 500ක් දක්වා වායු ගෝලයක් තියෙනවා නේද සාමාන්‍යයෙන් ඔය කිලෝමීටර් 100ක් පමණ ඉහළදී ඉතින් එහාට කොටසේදී මේ වායු ගෝලය ඉතාමත් තුනී මේ වගේ හැම වායුවක්ම පවතින නේද අපි දැන් ඉන්න වායු කලාපයේ ඔක්සිජන් නයිට්‍රජන් අන්තිම වැඩිපුර තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ හැම වායුවක්ම වගේ තියෙනවා හැබැයි ඉහළට යනකොට මේ කිලෝමීටර් 100 පරිණකොට වායු ගෝලය අතිශයින් තුනී වෙනවා ඝනකම කියන්නේ ඒකේ ඝනත්වය අඩු වෙනවා තේරෙනවද ඒ නිසා අපි කිලෝමීටර් 100 ඉක්මවා උඩට ගියාට පස්සේ තමයි අපි කියන්නේ ඒකට අභ්‍යවකාශය කියලා කියන්නේ. ඔය දෙන්නත් දෙම රුක්සන මතන ඉන්නා මේ තියෙන පෘථිවිය. නේද? හරි මේකේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 500ක් විතර ඉහළට යනකම් අපි කිව්වා තියෙනවායි කියලා වායු කලාපය. හැබැයි මේකේ 100 දක්වා තමයි ඉතා ඝනත්වය වැඩි වායු කලාපයක් තියෙන්නේ. මීටර් කිලෝමීටර් 100 දක්වා. කිලෝමීටර් 100 ඉක්මනහම එතනින් එහාට ඝනත්වය අඩුයි. එතනින් ඉහළ අවකාශය තමයි අපි අභ්‍යවකාශය කියලා කියන්නේ. දැන් අපි මේ විසෙන කලාපය කියන්නේ අපි දැන් පොල් ගහක් උඩ නැංගම උගල කියනද මං ඉන්නේ අභ්‍යවකාශයේ කියලා. එහෙම කියන්න බෑ. නේද? දැන් මේ දවස්වල අඹ කඩන්න කට්ටිය ගස් උඩ නගිනවා. දැන් අඹ ගහ උඩ නැගලා එක්කෙනෙක් කියනවා මම ඉන්නේ අභ්‍යවකාශයේ කියලා. හරිද?
නෑ. ඒක වැරදි. අභ්‍යවකාශය නෙවෙයි ඉන්නේ පෘථුවියේ පරිවර්තී ගෝලය තුලයි. නේද? කසුන් මේ දවස්වල අඹ ගස්වල දැල්ලටම යනවා කියලා ආරංචියක් තියෙනවා. නේද? රයිට්? ආයවත් අඩුබඩු කඩා ගන්නත් දන්නේ යන්නේ නේද? රයිට්. කවුද දන්නේ මට මතකයි කවුරු හරි අතක් කඩාගෙන හිටියා පහුගිය කාලෙක. නේද? කසුන් නේ වෙන කවුරු හරි ඉන්නේ. හරි. එතකොට පුතා දැන් මේක පැහැදිලිද ඔයගලන්ට අභ්‍යවකාශය කියන්නේ මොන කොටසද කියලා නේද? right. අපි එහෙනම් මේ පිළිබඳව මාතෘකාවක් දාගමු ලියන්න අභ්‍යවකාශ ගවේෂණය කියලා. ඒ අර්ථයේ පොඩි හිස්තැන් ටිකක් තියලා ලියමුත් මට. පෘථිවිය වටා පොළවේ සිට මීටර් 500ක් පමණ ඉහළට ස්ථනට මීටර් 500 පමණ ඉහළට වායුගෝලයේ විහිදී පවතී. එහෙත් කිලෝමීටර් 100 පමණ ඉහළදී එතන 100 පමණ ඉහළදී වායුගෝලය අතිශයින් තුනී වේ. පෘථිවිය සිට කිලෝමීටර් 300කට ඈතින් 300 නෙවෙයි 100 එතන ස්ථාන ලියන 100 ඈතින් පටන් ගන්නා අවකාශය අභ්‍යවකාශය නම් වේ. පැහැදිලි නේද? right. එහෙනම් ඊළඟ මාතෘකාව ලියන්න බැලුන භාවිතය. බැලුන භාවිතය. ඒ කියන්නේ ළමයි සාමාන්‍ය අභ්‍යවකාශ ගවේෂණ සඳහා ගොඩාක් පිට ළමයි ඉස්සර කාලේ බැලුන් තමයි යන්නේ. දැන් මේ කට්ටිය රොකට් එක වැඩිපුර පාවිච්චි කරන්නේ නේද? ඉස්සර යව්වේ බැලුන්. එතකොට මේ බැලුන් එක හයිඩ්‍රජන් අපි මතක ඇති අපි පන්ති කාමරයේදී හයිඩ්‍රජන් වායු පුරව බැලුනයක් අහසට යවුවා මතකද? නේද? රයිට් අර කොස්ටික් සෝඩා අරන් ඇලුමිනියම් කැබලි දාලා නේද? අපි එහෙම එකක් හදාගෙන අහසට යවුවා. මතකයි නේද ඔයාලට? එතකොට පුතා දැන් මේ වගේ හයිඩ්‍රජන් බැලුන් අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් හයිඩ්‍රජන් නැත්නම් හීලියම් කියන වායුව පුරවන්න පුළුවන්. හීලියම් කියන්නේ සෑල් වායුව. මේ වායුව භාවිතා කරලා බැලුන් එකකට පුරවලා අපිට කැමරා වගේ දේවල් ගැට ගහලා නේද? දුරස්ත පාලනය කරන්න පුළුවන් කැමරාවක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ ගන්න ඡායාරූප පෘථුවියට ලබා ගන්න පුළුවන් ආකාරයට මේක ඉහළට යවන්න පුළුවන්. එහෙම නැත්නම් උණුසුම් වායු පිරව බැලුන් පාවිච්චි කරන්න පුළුවන්. උණුසුම නිසා ළමයි වායු ගණන් කඩලා ඉරන්නේ. දැන් උඩ දැක සමහරට සුද්ධ ගමන් කරන බැලුන් වර්ගයක් තියෙනවා. රයිට් ඒක මේ පැරෂුට් එකක් වගේ මේ බැලුන් එක. දැකලා තියෙනවා සමහර. මෙතන තියෙන්නේ පෙට්ටියක් වගේ. මේ පෙට්ටිය උඩ තමයි සුද්ධෝ ඉන්නේ. නේද? පෙට්ටිය වගේ. මේකේ ළමයි තියෙන ලොකු මේ ගෑස් ටිකක් වගේ එකක්. ඒකෙන් ගින්දර නිකුත් කරනවා. ඒ ගින්දර නිසා මේ වාතය රත් වෙලා ඝනත්වය අඩු වෙලා වායු ඝනත්වය අඩු වෙනකොට වායුව ඉහළෙනවා. ඒ අනුව මේ මිනිස්සු රැගත් මේ බැලුනේ ඉහළ යන්න පුළුවන්. හැබැයි ඔය විදිහට අභ්‍යවකාශයට ගිහිල්ලා ගවේෂණ කළා බෑ. නමුත් මේ උණුසුම් වායුව පුරවපු බැලුනය අපිට අහසට යවලා ඒක කැමරාවක් යට කරලා යවලා අපිට ඉහළ ඡායාරූප අරන් අභ්‍යවකාශ ගවේෂණ කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? ලියා ගමු. වාතයට වඩා සැහැල්ලු වන හයිඩ්‍රජන් හෝ හීලියම්. ලියන්න හයිඩ්‍රජන් හෝ හීලියම්. හයිඩ්‍රජන් හෝ හීලියම්. हाइड्रोजन हो हीलियम. हाइड्रोजन हो हीलियम. हाइड्रोजन हो हीलियम. हाइड्रोजन हो हीलियम. राइट लिया गया नहीं? පිරවු බැලුන අහසේ ඉහළ නගින. එමෙන්ම උණුසුම් වාතයෙන් පිරුණු බැලුනද ඉහළ යවි හැකියි. අපි යමු ඊළඟ මාතෘකාවට පොතේ. ඊළඟ මාතෘකාවට යමු රයිට්. ලියන්න රොකට් භාවිතය. මම මේ කියනකොට ලියන්න යන්න එපා. මේ පස්සේ මම ඩිස්ප්ලේ කරන්නම්. රුසියානු ජාතිකයෙක් හිටියා සියොල්කොව්ස්කි කියලා. තේරෙනද? ඒ වගේම ළමයි ඇමරිකාවේ හිටියා ගෝඩාඩ් කියලා විද්‍යාඥයෙක් හිටියා. මේ දෙන්න තමයි ඉස්සෙල්ලාම රොකට් පිළිබඳව පර්යේෂණ කරේ. ඒ නිසා මේ රොකට් නිර්මාණය පිළිබඳව මුලින්ම පුරෝගාමී වෙලා කටයුතු කරේ සියොල්කොව්ස්කි සහ ගෝඩාඩ් කියන විද්‍යාඥයෝ දෙන්න. ඊට පස්සේ පුතා මේ දැන් ඔය සාමාන්‍යයෙන් රොකට්ටුවක් ගමන් කරන්න පාවිච්චි කරන්නේ ද්‍රව ඉන්ධන. තේරෙන්නේ? තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. රයිට්?
ඒ වගේම මේ ඉන්ධන මේ රොකට්ටුවක් ගොඩාක් දුර යන්න එපායි. ඒ නිසා ඉන්ධන විශාල ප්‍රමාණයක් මේ රොකට්ටුව තුළ ගබඩා කරන්නත් ඕනේ. ඉහළ අහසට යනකොට ඔක්සිජන් ටික වෙනවා ළමයි. ඒ නිසා ඔක්සිජන් ටැංකියකුත් එතන තියෙන්නත් ඕනේ. තේරෙනවද? right. ඒ නිසා ඒ වගේම ළමයි මේක අධික තාපයක් සහිතව මේ පරිසරයට දුම නිකුත් කරන රොකට්ටයක් වෙනවා දැකලා ඇතිනේ. අනිකලින් දුමක් එන අහසේ ඕලෝ තියෙන අවස්ථා දැකලා ඇති නේද? එතකොට මේ පෙට්‍රල් දහනය කිරීමෙන් පෙට්‍රල් ඔක්සිජන් දහනය කිරීමෙන් තමයි ගොඩක් දුරට මේ රොකට් ගමන් කරේ. දැන් නම් හයිඩ්‍රජන් දහනය කරලා යන රොකට් වර්ගයක් නිර්මාණය කරමින් පවතිනවා. ඒවා ඉතාමත් වේගය වැඩි නේද? අපි බලමු පින්තූරයක් මම ඔයගොල්ලන්ට අපි දාලා තියෙනවා. මේ පින්තූරය දිහා බලන්න පැහැදිලි කිරීමක් කරගමු. මේක බලන්න තියෙනවද පින්තූරය? මේ පින්තූරය දිහා බලන්න පුතේ. මේ පින්තූරය එක කියන්නේ ද්‍රව හයිඩ්‍රජන් තියෙන එක. දෙක කියන්නේ ද්‍රව ඔක්සිජන් තියෙන කුටීරයක්. තුන කියන්නේ දහන කුටීරය. මේක තමයි ගිනි ගන්න ළම. තේරෙනවද? right. එතකොට ඒ ගිනි අරගෙන පිට කරන වායුව ළමයි සීක්‍රෙන් ද්‍රව ඉන්ධන රොකට්ටුවේ මේ පහළ පිටිපස් පහළට ළමයි වායුව නිදහස් කරනවා වේගයෙන්. ඔය දැකලා දුම දාගෙන යන්නේ නේද? මේ දුම තියෙන පාර තමයි රොකට් එකක් ගමන් කරා කියලා අහසේ ඉරක් ගැහුවා වගේ දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට මේක කුටීර තුනක් තියෙනවා. මේකේ තමයි හයිඩ්‍රජන් කබඩාගත ඉන්ධනය. මේක තමයි ඔක්සිජන් කබඩාගත තියෙන්නේ. නේද? මෙතන තමයි ගිනි ගන්න. නේද? නෑ මේක පෙට්‍රල් සෝරි. තුන පෙට්‍රල් තියෙන්නේ. හතර කියන්නේ මෙන්න මේ චූටි එක තමයි. පේනවද මෙතන? එතන තමයි ගිනි ගන්න දහන කුටීර. පැහැදිලිනේ? ඒතර මේ එක කියන්නේ ද්‍රව හයිඩ්‍රජන්. දෙක කියන්නේ ද්‍රව ඔක්සිජන්. නේද? තුන කියන්නේ පෙට්‍රල්. හතර කියන්නේ දහන කුටීරය. ඒතර මේකෙන් බටයක් වලට පේනවා මෙතෙන්. මේකෙන් බටයක් වෙනවා මේකෙන් බට වෙනවා. ඒතර මේ ද්‍රව ඉන්ධන වර්ග දෙකක් විතර පාවිච්චි කරනවා හයිඩ්‍රජන් සහ පෙට්‍රල්. ඊළඟට මෙතන මේ තියෙන්නේ ඔක්සිජන් වායුව. ඔය ඔක්කොම එකට මිශ්‍ර වෙලා මෙතන ගිනි ගන්නවා. ගිනි ගන්නකොට පිට වෙනවා ළමයි වේගෙන් වායුව ඒ පිට කරන වායුව පහළට පිට වෙනකොට නිව්ටන්ගේ තුන්වන නියමය අනුව ළමයි වායුව පහතට නිකුත් වෙනකොට එම බලයට විරුද්ධ හා සමාන ප්‍රතිරෝධ බලයක් ක්‍රියාත්මක වෙලා රොකට්ටුව ඉහළට ගමන් කරනවා. තමාට ඔයගොල්ලෝ ඉස්කෝලේ අර නවනිපයුම් වලට සමහර අයියලා අර මේ හදලා ඇති ජල රොකට්ටුව කියලා එකක්. නේද? ප්ලාස්ටික් බෝතලයක් අරන් නේ ඒකට හුලං ගහලා වතුර පුරවලා හුලං ගහලා එක සැරේම මේ අධික පීඩනයක් තුල කරගෙනම ඒ මේ බැලුන් එක තනිකරින් අර සම්බන්ධය ගැලවුණාට පස්සේ එක සැරේම මේක උඩ යනවා. නේද? බයිසිකල් පම්ප් එක කරනවා හුලං ගන්න. ඒකට වායුව පහළට තල්ලනකොට බෝතලේ උඩ යනවා. ඒ ක්‍රමයට ජල රොකට්ටුව කියලා එකක් ගොළු දැකලා සමාන. මම පොඩක් අඳලා පෙන්නනවා. මෙහෙම කරන්නකො බෝතලයක් අරන් මූඩිය පහළ පැත්තට හරලා මේකට වතුර ටිකක් පුරවලා ළමයි ඊට පස්සේ මේ මූඩියට පොඩි නිපලයක් වගේ හැකලා මේක හුලං ගන්නවා. ඒක හයි ඉන්නකොට මේ මෙතන මේ පොම්පෙන් මේක ගැලවෙලා යනවා කොහොමද? උඩ යනවා. හේතුව මේක උඩට යනකොට මේ සිදුවෙන ළමයි ජලය විදිනවා පහළට. ජල වාෂ්ප නැත්නම් ජලය විදිනවා පහළට. ඒතර මේ රොකට්ටුව නැත්නම් මේ බෝතලේ ඉහළට යනවා. ඒතර මේ ඉහළ පොඩි හැඩයක් මෙන්න මෙහෙම හැඩයක් තිබුණා නම් ගොඩක් උස යනවා. මේ හැඩය තිබුණොත් වාත ප්‍රතිරෝධය නිසා ටිකක් උස යන අඩුයි ඉහළට යනවා. මේ වගේ හැඩයක් ගන්න උඩින් තවත් ඔයගොල්ලෝ පොඩි ගැජට් එකක් කාඩ්බෝඩ් වලින් හදනවා. ඒක තමයි මේ ජල රොකට්ටුවක් හදනවා. හදලා නැත්නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් try එකක් දීලා බලන්න. right? YouTube වල ජල රොකට්ටු හදන විදිය ගැන තියෙනවා සටහන්. right? ඊළඟට අපි නම් පොඩි මේකට සටහන දාගමු හැමෝම එකතු වෙලා. මාතෘකාව ලියන්නේ පුතේ ඔයගොල්ලෝ. අර ලියන්න. රොකට් භාවිතය. රුසියානු ජාතික චොල්කොවිස්කි ද ඇමරිකානු ජාතික ගෝඩාඩ් රොකට් පිළිබඳව පළමුවෙන්ම කටයුතු කළ පුරෝගාමීන් දෙදෙනෙක්. ද්‍රව ඉන්ධන භාවිතා කළ ප්‍රථම රොකට්ටුව 1926 දී
ගුවන්ගත කරන ලදී. සරලතම රොකට්ටය ඉන්ධන දහනය කර කුටීරයකින්ද දහන ටැංකියකින්ද ද්‍රව ඔක්සිජන් ටැංකියකින්ද දල්වන හෙවත් ජලන සහිත ටැංකියකින්ද යුක්ත වේ. ජලන ටැංකිය කියනවා මේ හතරකට දහන කුටීරය. හයිඩ්‍රජන්ද ද්‍රව ඔක්සිජන්ද පෙට්‍රල් වැනි ද්‍රව්‍යයක්ද හොඳින් මිශ්‍ර කර දහන කුටීරය තුල දැවෙන විට වායු අධික වේගයෙන් නැසියක් යන පොඩි නිපල් එකකින් සිදුරකින් කියන එකයි. තුලින් පහළට විදින විට රොකට්ටුව හෙළට ගමන් කරනවා. මාතෘකාව ලියන්න කෘත්‍රිම චන්ද්‍රිකා. කෘත්‍රිම චන්ද්‍රිකා. කෘත්‍රිම චන්ද්‍රිකා. කෘත්‍රිම චන්ද්‍රිකා. කෘත්‍රිම චන්ද්‍රිකා. මාතෘකාව ලියුවා ඉතින් හිස්තන් ලියන්න නැතුව පොඩ්ඩක් අහන් ඉන්නකොට. කෘත්‍රිම චන්ද්‍රිකා ගැන අපි කතා කරන්න යන්නේ. සාමාන්‍ය ළමයි ඒ කියන්නේ ස්වභාවික චන්ද්‍රිකා විද්‍යාවකුත් තියෙනවද? එහෙම නැහැ. රොකට්ටුවක් සාමාන්‍යයෙන් යොදාගෙන පෘථිවියට අපි අර ගිහිල්ලා අතාරින වස්තුවක් තමයි මේ. ඒ කියන්නේ පෘථිවියේ වටේ එක තැනක රඳවලා තියෙනවා මේ චන්ද්‍රිකාව. ඒතර පෘථිවිය කරගෙනවත් එක්කම මේ චන්ද්‍රිකාවත් ඒ පෘථිවිය වටා කරකෙමින් පවතිනවා. රොකට්ටුවකින් ඇදගෙන ඉඳ තමයි මේක අතාරින්න ළමයි. ඇතහැරියාම පෘථිවිය කරගෙන වේගයට සමාන වේගයෙන් මේක පෘථිවිය වටා කරකෙමින් පවතිනවා. කෘත්‍රිම චන්ද්‍රිකා දැන් මම බෝඩ් එකේ පෙන්නනොත් ඔයගලන්ට මේ තියෙන්නේ පෘථිවිය නම්. right? මේ අර කිලෝමීටර් 100 පැන්නම අභ්‍යවකාශය නේද? 100 පැන්නා. කිලෝමීටර් 100 පැන්නා අභ්‍යවකාශය. දැන් රොකට්ටුවක ළමයි මේ ගැට ගහගෙන තමයි යන්නේ රොකට්ටුවක් කරගෙන ඒකේ ගැට ගහගෙන තමයි චන්ද්‍රිකාව සමන් සයිඩ් එක වෙන්න පුළුවන් නේද? ගැට ගහගෙන තමයි යන්නේ. ගිහිල්ලා දැන් මෙතන මේ රොකට්ටුව නිදහස් වුණා නම් මෙතන මෙන්න මේ හරියට තමයි නිදහස් වුනේ. ඒකල මේම ගිහිල්ලා මෙතනදී ඕම පෘථිවිය වටා කරකිනවා. කරගෙන ගමන් මෙන්න මේ හරියදී ළමයි චන්ද්‍රිකාව අතාරිනවා. චන්ද්‍රිකාව අතාරින සාමාන්‍යයෙන් චන්ද්‍රිකාව අතාරින්නේ පෘථිවිය භ්‍රමණය වෙන වේගයට සමාන්තර වේගයකින් තමයි අතාරින්නේ. හරිද? එතකොට ඒ වගේම මේ කලාපයේ ළමයි ගුරුත්වාකර්ෂණ බලයකුත් නැති නිසා යම් කිසි ප්‍රවේගයකින් අතාරින හැම ප්‍රවේගයෙන්ම මේක පෘථිවිය වටා කරකිනවා. පෘථිවිය කරකිනවත් එක්ක මේක කරකිනවා. ඊට පස්සේ මේ ගියපු යානාව ආපෝසරයක් එන්න පුළුවන්. තේරෙනවද? ආපෝසරයක් එන්නලා මේ පෘථිවියට එන්න පුළුවන්. එතකොට මේක අතාරපු මේ චන්ද්‍රිකාව ළමයි ගුවනේ තියෙනවා. අභ්‍යවකාශයේ තියෙනවා. එතකොට මේක තමයි අපි කියන්නේ චන්ද්‍රිකා කියලා කියන්නේ. ඒ චන්ද්‍රිකාවට ළමයි අවශ්‍යයි සාමාන්‍ය විදුලි බලය අවශ්‍යයි. ඒ විදුලි බලය ලබා ගන්න ළමයි සූර්යාගේ සූර්ය කෝෂාධාරයෙන් තමයි විදුලි බලය ලබා ගැනීම කරන්නේ. පැහැදිලිද ඔයාලට? right. අපි එහෙනම් සටහන පොඩි සටහන දාගමු. ලියන්න. මේ ටික ලියන්න යමු. කෘත්‍රිම චන්ද්‍රිකා සර් ඔකේ නේද? සංනිවේදන චන්ද්‍රිකා කියලා තියෙන්නේ සර්. පොඩ්ඩක් ඉන්නෝ වෙන නෝට් එකක් දාන්න. මේ right. රොකට්ටුවක් යොදාගෙන පෘථිවි වටා පරිභ්‍රමණය වන ආකාරයට ගුවන්ගත කළ වස්තුවක් කෘත්‍රිම චන්ද්‍රිකාවක් නම් වේ. 1957 ඔක්තෝබර් 4 වෙනි දින සෝවියට් රුසියාව විසින් ස්පුටික් 1
නම් ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත කරලාදී එම ඓතිහාසික ජයග්‍රහණය මිනිසා අභ්‍යවකාශ යුගයට ගෙන යාමට සමත් විය. පෘථිවිය මගින් චන්ද්‍රයා ආකර්ෂණය කරයි. පෘථිවිය මගින් චන්ද්‍රයා ආකර්ෂණය කරයි. කියන්නේ පෘථිවිය වෙතට චන්ද්‍රයා ආකර්ෂණය වෙනවා. එහෙත් ළමයි පුරු දන්නවා චන්ද්‍රයා පෘථිවියට යම්කිසි ප්‍රවේගයකින් ගමන් කරන නිසා කවදාවත් චන්ද්‍රයා ඇවිල්ලා පෘථිවියේ ඇලෙන්නේ නැහැ නේද? හේතුව තමයි ඒක මේ කේන්ද්‍රාභිසරණ වෙනකොට අභ්‍යන්තරයේ ආකර්ෂණ බලය වගේම විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙලා ඒක මේ පෘථිවිය වෙත ඇදිලා ඉන්නේ නෑ නේද? right. එතකොට එතනත් අපි සටහන ලියා ගමු. පෘථිවිය මත නොඇටෙන්නේ ඒ නියත වේගයෙන් පෘථිවිය වටා ගමන් කරන බැවිනි. එලෙස චන්ද්‍රිකාද රඳව ඇත. ඒ විදිහ තමයි චන්ද්‍රිකා රඳවලා තියෙන්නේ. ඇමරිකානු ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව Explorer ලියන තියෙන්නේ නේද? එක නම් Explorer එක නම් විය. ඒ ගුවන්ගත කරන ලද්දේ 1958 ජනවාරි 31 වනදාය. ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 1958 දී NASA ආයතනය පිහිටවා ඇත. දැනටත් තමයි ආයතනය පවතින NASA ආයතනය. ඒක තමයි අභ්‍යවකාශ ගවේෂණ පිළිබඳව දැනට පවතින ප්‍රධාන ආයතනයක් වේ. පැහැදිලිද පුතේ? අපි යමු ඊළාට සංනිවේදන චන්ද්‍රිකා ගැන කතා කරන්න ලියන මාතෘකාව සංනිවේදන චන්ද්‍රිකා. සංනිවේදන චන්ද්‍රිකා. සංනිවේදන චන්ද්‍රිකා. ගීත් පේක අපිල මොකද මේ ළමයිනේ හැංගිලා ඉන්නේ? අජානේ නම් විසන්දේලා වගේ. හරි පුතා. සංනිවේදන චන්ද්‍රිකා. සංනිවේදන චන්ද්‍රිකා. මොකක්ද මේ සංනිවේදන චන්ද්‍රිකා කියන්නේ? දැන් ඔය දන්නවා වෙන රටක ගහන මැච් එකක් මේ වෙලාවම අපිට අපේ රටේ ඉඳලා බලන්න පුළුවන්. නේද? ඒක අපි කියනවා මේ ඒ සදා ළමයි නිර්මාණය කරනවා චන්ද්‍රිකා ගුවන්ගත කරලා ඒව ළමයි මේ අභ්‍යවකාශයේ හදවලා තිනවා ඒවෙන් තමයි මේ තරංග පරාවර්තනය කරලා මේ වෙන රටක ගහන මැච් එකක් ඒ වෙලාවෙම අපිට මේ ලංකාවේ ඉඳන් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ මේක මොකද මේ ගැන මුලින්ම අදහසක් ඉදිරිපත් කරේ ආතර් සී ක්ලාක් නේද ලංකාවේ තියෙන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කියලා මේ තරු පිළිබඳව පර්යේෂණ කරන අභ්‍යවකාශ පිළිබඳව පර්යේෂණ කරන ආයතනයක්. මේක NASA ආයතනයත් එක්ක සම්බන්ධලා කටයුතු කරන්නේ. එතකොට මේ NASA ආයතනයේ ලොකු පෙරලියක් ගත කරපු විද්‍යාඥයෙක් තමයි මේ ක්ලාක් මහත්තයා නේද? ආතර් සී ක්ලාක් ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒතර මෙයා කිව්වා මේ පෘථුවිය වටා මේ වගේ චන්ද්‍රිකා තුනක් රැඳවීමෙන් ලෝකේ ඕනෑම තැනක සිදුවන ඕනෑම සිදුවීමක් ඒ වෙලාවෙම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් අනිත් රටේ ඉඳලා. ඉතින් ඒ කියපු එකත් එක්ක ඒක පිළිබඳව අත්හදා බැලීම් කරලා මෙම චන්ද්‍රිකා විශ්වයේ එහෙම තුනක් නතර කරොත් ළමයි අවකාශය තුල මුළු පෘථුවියේ ඕන තැනක සිදුවෙන ඕනම සිදුවීමක් ඕන රටක ඉඳලා නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් බලන්න අපිට පුළුවන් මම මේ කතා කරන දැන් මම මේ කරන මේ ප්‍රෝග්‍රෑම් එක වෙන රටක ඉඳලා වුණොත් බලන් ඉන්න පුළුවන් නේද? Zoom app එක හරහා වෙන රටක ඉන්න ළමයෙකුට උනත් මේක ඉගෙන ගැනීම මේ කරන්න පුළුවන්කම ලැබුණේ ආතර් සී ක්ලාක්ට පින් සිද්ධ වෙන්න. මොකද මේවා මේ යවන්නේ චන්ද්‍රිකා හරහා තමයි තවත් රටවල් වලට මේවා යැවීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? right. උතන ඔයගලන්ට ආදින පුතා රූප සටහන බලන්න පොඩ්ඩක් පෘථුවිය සහ එය වටා ඒ සංනිවේදන කටයුතු කරන්න හයි කරලා තියෙන චන්ද්‍රිකා. පොඩ්ඩක් බලන්න මම පොඩ්ඩක් විස්තර කරලා පෙන්නන්න. මේ බලන්න. ඔන්න මෙතන චන්ද්‍රිකාවක් තියෙන එක නිල් පාටින් දාලා නිල් පාටින් කවර් වෙන ප්‍රදේශය බලන්න. මේ කොළ පාට චන්ද්‍රිකාවක් තියෙනවා ඒකෙන් කවර් වෙන ප්‍රදේශය බලන්න. මෙතන දෙනවා රතු පාට එකක් දාලා ඒකෙන් කවර් වෙන ප්‍රදේශය බලන්න. ඒ අනුව ළමයි මුළු පෘථුවියම කවර් නේද දැන්. එතකොට මේ පෘථුවිය වටා මෙතනයි ස්ථාන තුනේ විතරයි මේ චන්ද්‍රිකා රඳවලා තියෙන්නේ. මේ අනුව මුළු පෘථුවියම කවර් කරන්න පුළුවන්. ඒක පෘථුවිය විශ්ව ගම්මානයක්. නේද? මුළු විශ්වයම නිකන් පොඩි ගමකට සමාන වෙනවා. ඒකලා ඕනම පරිවැඩයක් එහාට මෙහාට හොමාරු කරගෙන ඉන්න හැකියාව ලැබිලා තිනවා මේ සංනිවේදන චන්ද්‍රිකා භාවිතා කරලා.
පැහැදිලි නේද? අපි සටහන ලියන්න යමු. 1962 දී ජූලි 10 වන දින ලෝක ප්‍රථම වාණිජ සංනිවේදන චන්ද්‍රිකාව වන් පතන ගත කරනවා. ඒක ළමයි වාණිජ කටයුතු කියන්නේ මේ වෙළඳ කටයුතු සඳහා රටින් රට පණිවිඩ උවමාරු කරගන්න තමයි ඒක තිබුණේ. වාණිජ කටයුතු සඳහා. පැහැදිලිද? ඊට පස්සේ එය ටෙස්ටා 1 නම් විය. ඒක නම මොකද්ද? ටෙස්ටා. අද වෙන විට දුරකථන රූපවාහිනී හා අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා සංනිවේදන චන්ද්‍රිකා දහස් ගණනක් පෘථිවිය වටා කක්ෂගත කර. කොච්චරක් තියෙන්නේ? දහස් ගණනක්. චන්ද්‍රිකා දහස් ගණනක්. ඔයාලා මතක ඇති පහුගිය කාලේ අපේ ලංකාවෙත් ළමයි බැලුණයක් අහසට යවුවා Wi-Fi තාක්ෂණය නොමිලේ. දැන් ඒක කරලා තිබුණා නම් අද ඔයගොල්ලන්ට මේ data යන්නේ නෑ පුතා. නේද? එතකොට ඒක පසුගිය ආණ්ඩුවක් විසින් කරපු වැඩක්. මතක ඇති Google සමාගමත් එක්ක සම්බන්ධ වෙලා බැලුණයක් අහසට යවුවා ළමයි Wi-Fi නොමිලේ ලබා දෙන්න මිනිස්සු. පැහැදිලිද? එතකොට ඒ නොමිලේ ලබා දෙන එකෙන් වටිනාකමක් තියෙනවා. මොකද මේ දැන් මේ බලන්නකෝ දැන් මේ කොරෝනා ආපු කාලේ ඒ වැඩේ කරලා තිබ්බනම් නේද? ඕගොල්ලන්ට කොච්චර වටිනවද? ඔයගොල්ලන්ට data එහෙනම් නොමිලේ ගන්න තිබුණා. නේද? එහෙනම් සියලු පාසල් වල මේ ඔන්ලයින් තාක්ෂණය යටතේ ඉගැන්වීම් කටයුතු කරන්න තිබුණා. නේද? එතකොට ඒ හැකියාව දැන් මේ අඩු උනේ Wi-Fi තාක්ෂණය යාවු නැති හින්දා. ඒ Wi-Fi තාක්ෂණය අපිට අරන් දීලා තිබ්බනම් ඊට පස්සේ ඉස්කෝලේ ළමයි නොමිලේ ටැබ් බෙදා දුන්නානේ. නේද? නොමිලේ ටැබ් බෙදා දීම කරා. එතකොට ඒක එහෙම කරලා තිබ්බනම් අද ඔක්කොම ළමයි ටික මෙතන මේ විදිහට නෙවෙයි හැමෝම ඉගෙන ගන්න පුළුවන් හැකියාව තිබුණා. පැහැදිලි නේ? එතකොට පුතේ ඔය විදිහට අපි නම් ඊතුරු සටහන් කොටසක් ලියාගෙන යමු. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ ආතර්ස්ලි ක්ලාක් මහතා පෘථිවිය වටා චන්ද්‍රිකා 3ක් පිහිටවා ගතහොත් මුළු පෘථිවියම සංනිවේදන පහසුකම් ලබා දී හැකි බව පැහැදිලි කළේ. right ඒක හිස්තනක් ආතර්ස්ලි ක්ලාක් 1945 දී ආතර්ස්ලි ක්ලාක් මහතා ඉදිරිපත් කළ මෙම අදහස ප්‍රයෝජන ගනිමින් භූ ස්ථාවර කක්ෂවල රඳවා ඇති සංනිවේදන චන්ද්‍රිකා මගින් දැන් මුළු ලෝකම විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා. ඉස්තන මොකද වෙන්නේ? විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා. විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා. ඊළඟට සඳ මත පාතබීමෙන් පසු නීල් ආම්ස්ට්‍රෝං මෙසේ ප්‍රකාශ කළේ මේ මිනිසුන්ට එක් කුඩා පියවරකී හෙත් මිනිස් සංහතියට යෝධ පින්ම. එක මිනිහෙකුට මේක කුඩා වැඩක්, කුඩා පියවරක්. හැබැයි මිනිස් සංහතියට යෝධ පින්මක් ලැබුවා සඳ මත පාත. ඕල් මතකද? ඒ කතන්දර ඔයගොල්ලෝ පුංචි කාලේ ඉන්න නේද? මොකද්ද නීල් ආම්ස්ට්‍රෝං කිව්වේ? මේ මිනිසුන්ට එක් කුඩා පියවරක් උනාට මුළු මිනිස් සංහතියටම යෝධ පින්මක් විශාල විස්තර ගොඩක් මේ අන්ද පිළිබඳව දැනගත්ත පස්සේ ග්‍රහලෝක පිළිබඳව පරිශන කරලා තව කරුණු කාරණා හොයාගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට බලන්න. අපලෝ 11 අභ්‍යවකාශ ගාමී වූ චන්ද්‍රයා මත සිහිවටන පළකයක් රැඳවුව එය මෙසේ සඳහන් වේ. මේ තමයි මේ සිහිවටන පළකය. ඒක බලන්න. අපලෝ 11 අභ්‍යවකාශ යානයෙන් අරන් ගිහිල්ලා සඳ මත රැඳ වූ සිහිවටන තමයි මේ. එතකොට මේක කාට හරි අහු වුණොත් ඒක තාත් කට්ටිය දැනගන්න මෙහෙම කට්ටියක් හඳට ඇවිල්ලා ගිහින් කියලා දැනගන්න තමයි මේක සවි කරලා ආවේ තමයි හඳ. මොකද්ද මේකේ සටහන් වෙලා තියෙන්නේ? පෘථිවි ජාග්‍රහණේ පෘථිවි ග්‍රහයාගේ සිට මිනිසුන් වන අපි මෙහි පාත් ඇග්වෙමු. සියලු මානව වර්ගයාගේ සාමය වෙනුවෙන් අපි මෙහි පැමිණියෙමු.
ඒක තමයි ඒක සරන්වත් ඉස්තර සාම. පෘථිවි ග්‍රහයාගේ සිට තමයි මිනිස්සු වෙන අපි මේ හඳට ආවේ. ඒ වගේම මේ අපි ආවේ වෙන මොකක්වත් මේ යුද්ධ කරන්න රෙන්නේ නෙවෙයි. සාමය කෙරෙහි තමයි අපි ආවේ. මිනිස් වර්ගයාගේ මානව වර්ගයා සාමය කෙරෙහි තමයි අපි ආවේ. හරිද? කසුන් නැහැ ගෙදර ලයිට් ගිහිල්ලාද? කසුන් ගෙදර කරන්ට් එක ගිහිල්ලාද? මේ ක්ලාස් ඔව් සර්. හරි. ඊළඟට 1972 දී අපොලෝ වැඩසටහන නිමාවටපත් විය. අපොලෝ කියන ඔය අපොලෝ යානා ගොඩක් ළමයි යවුවා අහසට අභ්‍යවකාශයට යවලා විවිධ පර්යේෂණ කරා. 1972 විතර උට අපොලෝ කියන ආයතනයේ වැහිලා ගියා. ඒක පවත්වන්න යන්න අපහසු නිසා විශාල මුදලක් වැය නිසා. එම වැඩසටහන යටතේ සඳගාමීන් 12 දෙනෙක් සඳ බිමෙහි විවිධ තැන් වලට ගොඩ බැස එහි සැරිසැරුවා. ඒතර ළමයි අපොලෝ යානා මගින් අපොලෝ මධ්‍යස්ථානයේ මගින් යවපු යානා මගින් අතර ගියතන 12 දෙනෙක් විතර ගිහිල්ලා පර්යේෂණ කරලා තිබුණා. තේරෙනවද? ඊට පස්සේ තමයි අර දැන් අපි කතා කරන NASA ආයතනෙ එහෙම ආවේ. දැන් ගොඩක් දුරට මේ පර්යේෂණ කරන්නේ මොන ආයතනෙකින්ද? NASA ආයතනෙන් තමයි පර්යේෂණ කරන්නේ. වැරදිද? අපි අමුතු පුතා ඊළඟ පිටුවට එන 9 වෙනි පිටුවට එන්න හැමෝම 9 වෙනි පිටුවට එන්න. ළමයි රුසියාව විසින් මිනිස්සු නැති යානයක් මේ චන්ද්‍රයාවට යවලා මිනිස්සු නැති එකක් යවලා පාෂාණ වර්ග පොළොවට ගෙනාවා. දෙරණේ එක කරේ රුසියාවම ගෙන. ඒ වගේම ළමයි මේ තවත් ඔය එක එක ග්‍රහයන් වෙත තොරතුරු ලබා ගන්න මේ විවිධ යානා යවුවා. මැරිනර් කියන යානාව ළමයි අඟහරු සහ බුධ ග්‍රහයාගේ තොරතුරු ලබා ගන්න හිට යවුවා. යවලා අරගෙන ඒ තොරතුරු පෘථිවියට මිනිසුන්ට ලබා ගන්න හැකියාව ලැබුණා. තේරෙනවද? ඒ වගේම සමහර දුරේක්ෂ අභ්‍යවකාශයේ සවි කරා ළමයි ගිහිල්ලා. හබල් දුරේක්ෂය කියන්නේ ළමයි ඒ වගේ එකක්. අභ්‍යවකාශයේ දැන් මෙතෙන්ද අපි අභ්‍යවකාශය දිහා බලනකොට වඩා අභ්‍යවකාශයට ගිහිල්ලා එතනින් එහා අවකාශය තුල මොනවද පේන්නේ කියලා අපිට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා හබල් දුරේක්ෂය කියන එක මුලින්ම අභ්‍යවකාශයේ ගුවන්ගත කරලා එතනදලා ඒකේ දුරේක්ෂ වලින් ඈත අභ්‍යවකාශයේ නිරීක්ෂණය කරා. තේරෙනවද? right. එතකොට ළමයි මේ දැනටත් මේ රුසියාව හා ඇමරිකාව එකතු වෙලා තමයි අභ්‍යවකාශ යන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් අහස උඩ පවත්වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය. ලෝකේ රටවල් ගොඩක් මේකට එකතු වෙලා මුදල් දෙනවා ළමයි. ඒක මිනිස්සු ඉන්න ස්ථානයක්. කියන්නේ අහස උඩ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිළිතුරලා තිනවා. ඒතර අහස නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකේ මිනිස්සු ඉන්නවා. ඒතර ලංකාව කියන්නේ පෘථිවියේ ඉඳන් මිනිස්සු පුරුදු කරලා තමයි එතෙන්ට අරන් ගිහිල්ලා ඒකේ මිනිස්සු ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පිටි පිට ගිහිල්ලා ඒකේ ඉන්න අය අරන් එනවා. ඒකට ගිහිල්ලා තව කට්ටිය ගිහින් දානවා. ඒක පාලනය කරන්න නේද? ඒක අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් අහසේ රඳලා තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. හරිද? ඒක අපි මුචි සටහනක් දාගමු. මේකට ස්තන් නම්බර් ගන්න ස්තන් ටික මම කියන්න රයිට් කියවනවා. රුසියාව විසින් මිනිසුන් රහිත යානයක් චන්ද්‍රාවත යවා චන්ද්‍ර පාෂාණ පොළොවට ගෙන්වා ගන්නා චන්ද්‍ර පාෂාණ ස්තන යවා චන්ද්‍ර පාෂාණ ඉවද චන්ද්‍ර පාෂාණ ස්තනට කියවන්න මේ නම් ටික හරි අමාරු නේද? Voyager Pioneer යන ග්‍රහ ගවේෂණ යානා මගින් බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් කියන්නේ ග්‍රහය, අවසාන ග්‍රහය යන ග්‍රහලෝක පිළිබඳව වැදගත් තොරතුරු සොයාගෙන ඇත. මැරිනර් නයන්න, රියන්න, නයන්න, අල්රයන්න. මැරිනර් යානා මගින් අඟහරු සහ බුධ ග්‍රහලෝක පිළිබඳ තොරතුරු සොයාගෙන ඇත. අඟහරු ග්‍රහයා මත විවිධ යානා ගොඩ බස්සවා එහි පෘෂ්ඨය පිළිබඳව තොරතුරු සොයාගෙන ඇත.
පෘථුවියේ සිට නිරීක්ෂණය කිරීමට අපහසු අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය සඳහා හබල් ආයන්න අල්බයන්න අල්ලයන්න හබල් නිකම්ම බයන්න නෙවෙයි පොඩි ලියන්නද හයන්න අල්බයන්න අල්ලයන්න හබල් හරිනේ හබල් මෙවැනි වෙන්නේ හබල් හරිද අභ්‍යවකාශ දුරේක්ෂයේ ගුවන්ගත කර ඇත මේ තියෙන ළමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මේක ඇතුළත තමයි මිනිස්සු ඉන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන මේ ඔක්කොම තියෙන සූර්ය පැනල් මේ තියෙන වටේ හරිද ඒකෙන් තමයි සූර්ය ශක්තිය අරගෙන මේ විදුලි ශක්තිය තුළ මේක ඇතුළේ මිනිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනු කරන්නේ රයිට් right සුරුසියාව හා ඇමරිකාව විසින් වෙන වෙනම අභ්‍යවකාශ මධ්‍යස්ථාන පිහිටවන ලදී. නමුත් දැන් මෙම රටවල් දෙක හා ලෝකයේ තවත් රටවල් ඒකාබද්ධව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා. මොකද මේ ගොඩාක් වේදන් යන ළමයි මේ වැඩේට ඒ නිසා මේ කට්ටිය රටවල් ඔක්කොම එකතු වෙලා මේකට ආධාර ලබා දෙනවා නැත්නම් මේ පරීක්ෂණ කටයුතු කරන්න යන්න බෑ. ඒ කියන්නේ තනියෙන් මේ මුළු මානව වර්ගයාම උදෙසා තමයි මේ වැඩේ කරන්නේ. නිසා මේක මේ අනිවාර්යෙන් හැමෝම දායකත්වයේ දෙන්න ඕනි කාරණයක් නේද? ඒ නිසා. හොඳයි. අපි යමු පුතා ඊළඟ මාතෘකාවට ලියන්න. මොකද්ද මාතෘකාව? තරු රටා. ඊළඟ මාතෘකාව මොකද්ද? තරු රටා. තරු රටා. දැන් ඊළඟ මාතෘකාව තරු රටා. ලිව්වද? තරු රටා කියන්නේ දැන් අහසේ ඔය අපේ පැරණන් අහස දිහා බලාගෙන ළමයි ඒකේ තරු වලින් විවිධ පින්තූර නිර්මාණය කරනවා. විවිධ පින්තූර. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ඒ තරු රටා යාකරමින් ගෝනුස්සේගේ ස්වරූපයක්, දඩයක්කාරයේ ස්වරූපයක්, බල්ලෙක්ගේ ආකාර ස්වරූපයක්, ඒකේ විවිධ ස්වරූප හිතින් මවාගත්තා. මවාගෙන විවිධ කතන්දර නිර්මාණය කරා. එතකොට මේවා තමයි අපි තරු රටා කියලා කියන්නේ. නේද? තරු පෙන්නලා ආච්චිලා ඉස්සර ළමයි එළියට ගිහිල්ලා කුඩුවක් තියාගෙන පොඩි ළමයි ටික වාඩි කරගෙන තරු පෙන්නලා නේද? තරු දිහා පෙන්නලා මේක යාකරා මෙතන මහ බල්ලෙක් ඉන්නවා. මේක යාකරා මේක මේ වලසෙක් ඉන්නවා. නේද? ඔව්. මේකයි මේ යාකරාම බෝනුස්සෙක් ඉන්නවා කිය එහෙම. ඒකල ඒ බෝනුස් සම්බන්ධ කරන නේද? වරායන් සම්බන්ධ කරගෙන දඩයන්තර සම්බන්ධ කරන විවිධ කතා නිර්මාණය කළා මේ පොඩි ළමයිට කියලා දුන්නා. එතන ඒක තමයි මේ තරු රටාව වලට ආවේ. එහෙම ළමයි මේ නියමිත රූපයක් නෑ. අපි හිතින් මවාගත්ත රූප තමයි තියෙන්නේ. එහෙම අහසේ රූප නිර්මාණය වෙලා නෑ. අපි ඒ තරු රටාව සම්බන්ධ කරලා යා කරලා අපි නිර්මාණය කරගත්ත හිතින් නිර්මාණය කරගත්ත පිටු ටිකක් තමයි තියෙන්නේ. නේද? right. ඒකට අපි කියනවා ළමයි තරු රටා කියලා කියනවා. තරු රටා කියලා කියනවා. right. අපි පොඩ්ඩක් එතන හිස්තෙන් පුරවමු. මාතෘකාව ලිව්වද තරු රටා කියලා. පිටු අංක 9 මැද මාතෘකාව තරු රටා පොදු ඇතුලේ. රාත්‍රී අහසේ තරු දෙස බලා සිටි පැරැන්නෝ එම තරු සිතින් යාකර විවිධ රූප මවාගත්හ. විවිධ රූප මවාගත්හ. පුතේ කවුද මේ හිමා දේවමින්ද කවුද? එයාට තියනවද පුතේ වාට? හිමාශර කිව්වා. ඔව් සර්. කැපැලෙන්ද ගෙන්න ගත්තේ? දැන් WhatsApp එකෙන් දෙන්න ඕන. දැන් කතා කරන එක තියෙනවා ඊළඟට දෙන එකක් නෑ. මේ පාඩම විතරයි තියෙනවාට. ඔව්. ඊට පස්සේ මට මැසේජ් එකක් දාන්න මම එවන්නම්. හොඳයි. ඔයාලට මම එවි කොහොමද මේ තැපෑලෙන්ද නැත්නම් WhatsApp එකට දැම්මේ? නෑ අම්මා කෙනා. අම්මා කෙනානේ. එහෙනම් මේ අනිත් එක මම දාන්නම් ඔයාලට WhatsApp එක තියෙනවද ඔයාලට? ඔව් ස්වභාවික අපදා එකක් තියෙනවා. එහෙනම් හරි. ඊළඟට කරන් ස්වභාවික අපදා. හරි? එහෙනම් හරි. හරි. ඊළඟ බලමු අපි sannivedana චන්ද්‍රිකාව තරු රටා ගැන අපි කතා කරගෙන යන්නේ.
තරු රටාවල් ළමයි පොඩි මාතෘකාවේ ඉස්තන් චුට්ටක් තිබුණා අපි කියවන්නේ. රාත්‍රී ආසේ තරු දෙස බලා සිටින පැරැන්නෝ එම තරු සිතින් යා කර විවිධ රූප මවාගත්හ. ඉස්තරට විවිධ රූප මවාගත්හ. විවිධ රූප මවාගත්හ. අතීතයේ සිට මෙලෙස නම් කළ රූප මෑතකදී නම් කළ රූපද තරු රටා හෙවත් තාරකා මණ්ඩල නම් වේ. මෙවැනි තාරකා මණ්ඩල 88ක් නම් කර ඇත. තාරකා මණ්ඩල කියනවා 88ක්. රාත්‍රී අහසේ ද්‍රව තාරකාව ඉස්සර ලියන ද්‍රව තාරකාව කියන පොලාරිස් කියලා. ද්‍රව තාරකාව හැර මොකද ඒ ද්‍රව තාරකාව තියෙන ළමයි පෘථුවියේ කරගෙන අක්ෂයේ එල්ලේ තියෙන නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එතනම හැමදාම තියෙන්නේ. නමුත් අනිත් තරු ඔක්කොම ළමයි පෘථුවිය වටා කරගෙනා වගේ තමයි පේන්නේ. මොකද ඒවා මේ අක්ෂයේ එල්ලේ නෙමෙයි තියෙන්නේ. අහසේ ද්‍රව තාරකාව ඉස්සර ලියව ද්‍රව තාරකාව කියනවා. ද්‍රව තාරකාව. ඒකට පොලාරිස් කියලා කියනවා ළමයි ද්‍රව තාරකාවට නමක් දාලා පොලාරිස්. හැර අන් හැම තරුවක්ම නැගෙනහිර දිශාවේ සිට බටහිර දිශාවට චලන බවක් අපට පෙනේ. ඇත්තෙන්ම සිදුවන්නේ පෘථුවිය බටහිර දිශාවේ සිට නැගෙනහිර දිශාවට භ්‍රමණය වීම. පිහිටීම වෙනස් නොවන තරුව පිහිටීම වෙනස් නොවන තරුව තමයි ළමයි මේ පොලාරිස් තරුව. එතන පිහිටීම වෙනස් නොවන තරුව නම් වේ කියලා දෙනවා. එතන ළමයි ද්‍රව තරුව නම් වේ කියලා ලියනවා. එතන හදන්න පොඩ්ඩක් පිහිටීම වෙනස් නොවන තරුව ද්‍රව තරුව නම් වේ. ද්‍රව තරුව නම් වේ. හරිද? කාකපාද දලියන් ද්‍රව තරුව නම් වේ. ද්‍රව කියන වචනේ නේද? ද්‍රව තාරකාවේ පිහිටීම වෙනස් නොවන්නේ එය පෘථුවියේ මොකක් එල්ලේද මම කිව්වේ? අක්ෂයේ එල්ලේ. පෘථුවියේ අක්ෂයේ එල්ලේ කරගෙන අක්ෂය තියෙනවනේ. ඒකෙන් තමයි. දැන් චුට්ටක් මම පැහැදිලි කරලා දෙන්නම්. මේක පෘථුවිය නම්. පෘථුවියක දානවා අංශක 23මාරක් පොඩි ආනතියක් තියෙනවා. අංශක 23මාරක් නම් ඇලවෙලා තියෙනවා. නේද? එතකොට මේ මෙන්න මෙතන තමයි පොලාරිස් තරුව තියෙන්නේ. කියන්නේ මේ අක්ෂයේ කෙලින් වගේ තමයි තියෙන්නේ තරුව. එතකොට ළමයි මේක කරගෙනකොට මේ තරුව නම් මලක් වගේ මේ තරුව නම් එතකොට මේක කරගෙනකොට මෙහෙම කරගෙනකොට මේක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ වටේ තරු ටික වෙනස් වෙනවා. තරු කවදාවත් කරගෙන්නේ නැහැ. කරගෙන්නේ ළමයි අපේ පෘථුවිය. අපේ පෘථුවිය බස්නාහිර සිට නැගෙනහිර දේශයට කරගෙනවා. බස්නාහිර සිට නැගෙනහිර දේශයට කරගෙනකොට අපිට පේන්නේ තරු අපේ පෘථුවිය වටා කරගෙනවා වගේ. තරු ළමයි නැගෙනහිරින් උදා වෙලා බස්නාහිරින් අර විද වගේම තමයි ගමන් කරන්නේ. ඔය දන්න සූර්යයා කරකෙන්නේ නෑනේ. පෘථුවියනේ කරකෙන්නේ. ඒ අනුවනේ දවල් රැ නිර්මාණය වෙන්නේ. සූර්යයා ඉන්න තැනම ඉන්නවා. පෘථුවිය කරකිනවා. කරගෙනකොට නැගෙනහිරින් ඉඳ පායලා බස්නාහිරින් බහලා යනවානේ. ඔය වගේ තමයි තරුත් ළමයි. තරු කරකෙන්නේ නැහැ. එතන තියෙනවා පෘථුවිය තමයි කරකෙන්නේ. පෘථුවිය බස්නාහිර සිට නැගෙනහිර පැත්තට කරකිනකොට තරු අපිට පේනවා නැගෙනහිර සිට බස්නාහිර පැත්තට කරකිනවා වගේ. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ ওই නම් එක තැන කරකිලා බලන්නකෝ ඔයගොල්ලෝ. දැන් ඔයගොල්ලෝ එක තැන කරකිනකොට ඔයගොල්ලෝ පේන්නේ වටේ තියෙන වස්තුන් කරකිනවා. වටේ තියෙන වස්තුන් කරකින්නේ ඔයගොල්ලෝනේ කරකින්නේ. නේද? රයිට්. අන්න ඒ වගේ තමයි මේ තරු තියෙන තැන් වල තියෙනවා පෘථුවිය තමයි කරකින්නේ. ඒ අනුව තමයි තරු චලනය වෙනවා වගේ අපිට පේන්නේ. ඒක අපිට ළමයි තරු රටා පිළිබඳ ඉගෙන ගන්නකොට අපි ඔය පෙබරවාරි මාර්තු මාසවල රෑ 8ට විතර පෙනෙන තරුයි. ඒ මාසවලම ළමයි රෑ 12ට විතර පෙනෙන තරුයි. ඒ තරු රටා දෙක ගැන කතා කරනකොට විශාල තරු ප්‍රමාණයක් අපිට අධ්‍යයනය කරලා අවසන් කරන්න පුළුවන් තරු රටා කියන්නේ. නේද? පෙබරවාරි මාර්තු මාසවල අපිට පෙනෙන තරු රටා පිළිබඳවත් ඒ 8ට විතර රාත්‍රී. ඒ වගේම රාත්‍රී 12ට විතර ඒ දවසම පෙනෙන තරු අපි ගත්තාම ඒ තරු රටා දිහා බැලුවම ගොඩක් මේ පෘථුවිය වටා කරන තරු අපිට අහු වෙනවා ඉගෙන ගන්න පහසු වෙනවා.
නිසා මෙතන අපි මාතෘකාවක් දාලා තුන 9 වෙනි පිටුවේ කියවන්න පුතා මාතෘකාව පෙබරවාරි මාර්තු මාසවල රාත්‍රී 8ට පමණ අහසේ දැකිය හැකි තරුණ. මොනවාද මාස? පෙබරවාරි මාර්තු. තව ඉස්සරහට එනවනේ ජනවාරි පෙබරවාරි මාර්තු. නේ? මේ යන දෙසැම්බර් ලබන මාසෙ ඊළඟ මාසෙ. සිත මාර්තු දක්වා ඔගොල්ලෝ 8ට විතර රෑ 8ට විතර අහසට ගිහිල්ලා බලන්න. අහසට නෙවෙයි. මුදුරට ගිහිල්ලා බලන්න. අහස දිහා මේ තරු රටා පෙනේ. ඊට පස්සේ ටිකක් පැය 4කට පස්සේ ආයෙ 12ට විතර ගිහින් බලන්න. ඊට පස්සේ වෙනත් තරු රටා ටිකක් උරුණු පෙනේ. ওই තරු රටා දෙවර්ගය තමයි ගොඩක් දුරට මේ පෘථිවි වටා කැරකෙමින් පවතින්නේ. පැහැදිලිද? එහෙනම් අපි බලමු මෙහිදී දඩයක්කාරයා අහස මුදුනේ පිහිටන විට දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමු වූ පිහිටයිද? එතන හිස්තන ලියන්න දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමු වී පිහිටා ඇත. දැන් අනිත් පැත්තේ මම දාලා තිනවා ඒ පෙබරවාරි මාර්තු මාසවල රාත්‍රී 8ට පෙනෙන තරු රටාව දාලා තිනවා අනිත් පැත්තේ. හරිද? එන්න ඔයගොල්ලෝ 10 වෙනි පිටුවට. 10 වෙනි පිටුවට. ඒකේ දාලා තියෙන ළමයි තරු රටා ඒ පෙබරවාරි මාර්තු මාසවල රාත්‍රී 8ට පෙනෙන තරු රටාව දාලා තියෙනවා. මෙතේ මොනවද පේන්නේ ළමයි මෙතන? රයිට් අපි නම් කරමුද බලන්න. ඒ කියන්නේ මිථුන රාශිය. මිථුන. ඒ කියන්නේ මිථුන. මිථුන රයිට්. B කියන්නේ තරුවක් ළමයි. මේ තරුව මේ පොඩ බලාගන්න මිථුන කියන්නේ නියුන් සහෝදර දෙන්නට ඒ දෙන්නගේ හිස නිරූපණය කරන තරුව තමයි අපි B කියලා නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කැස්ටර් කියලා. දැන් මේ තරුවට අපි හස් දිහා බලුවම මෙහෙම මිනිස්සු පේන්නේ නැහැ, මෙහෙම හරක් පේන්නේ නැහැ, ගවයෝ පේන්නේ නැහැ, මෙහෙම බල්ලෝ පේන්නේ නැහැ. හැබැයි අපි හිතින් යා කරන පිටුයක් නිර්මාණය කර ගන්නවා. එතකොට මේ මිථුන කියන්නේ නියුන් සහෝදරයෝ දෙන්නෙක්. ඒ දෙන්නගේ හිස නිරූපණය කරන තරුවට අපි කියන්නේ කැස්ටර් කියලා. කැස්ස නෙවෙයි කැස්ටර්. කයන්න අල්සයන්න තයන්න අල්සයන්න. කැස්ටර්. C කියන්නේ පුතා අර ඉස්සෙල්ලා අපි කියමු පොලාරිස් තරුව, ද්‍රව තරුව කියලා කියන්නේ ඒක. ඒකත් තේන්නේ මිථුන රාශිය. පොලාරිස්. C කියන්නේ පොලාරිස්. හරිනේ? පොලාරිස් තරුව. ඊළඟට D කියන්නේ සීරියස් තරුව. සීරියස් right. D හරිද පුතා? serious serious. E කියන්නේ canopus. canopus තරුව මේ serious තරුව පහලින්. serious කියන පුතා මේ මහ බල්ලගේ උරහිස නිරූපණය කරන තරුවක් ඈ. F කියන්නේ ළමයි මේ පින්තූරේ නම මොකද්ද? මහ බල්ලා. පර බල්ලා හැම ලියන්න එපා. මහ බල්ලා. F කියන්නේ මහ බල්ලා. G කියන්නේ පුතා වෘෂභ. G කියන්නේ වෘෂභ. වෘෂභ කියන්නේ කවියක් ඈ. H කියන්නේ හත් දින්නක් තරු.
right හත් දින්නක් දරු ඊළඟ I කියන්නේ I කියන ළමයි මේ ගවයාගේ දකුණු එහා නිරූපණය කරන තරුව ඇල්ඩෙබරන් තරුව ඇල්ඩෙබරන් ඊට පස්සේ බෙටල් ජූස් J කියන්නේ බෙටල් ජූස් betel juice K කියන්නේ රිජෙල් තරුව රිජෙල් එක අර දඩයක්කාරයාගේ වම් පාදයේ දන හිස නිරූපණය කරන තරුව රිජෙල් ඊළඟ ළමයි L කියන්නේ ඒ නම ළමයි ඒ දඩයක්කාරයා නැත්නම් ඔරායන් කියලා කියන්නේ ඔරායන් හරිද? පොඩ බලා ගන්න ආපහු සරයක් ඔයගොල්ලෝ ලියපුවා හරිද කියලා right A කියන්නේ මිතුන B castor C polaris D Sirius E Canopus F Mahabala හරිද G වෘෂභ H හත් දින්නක් තරු I Aldebaran J Betelgeuse K Rigel L කියන්නේ Orion හරිද මේ ටික මේ තමයි පෙබරවාරි මාර්තු මාසවල රෑ 8ට පෙනෙන තරු රටා නේද ඒ වයින් දීප්තිමත්ම තරු ටික තමයි මම මේගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ සාමාන්‍ය ළමයි දීප්තිමත් වැඩිම තරු වලට කියන්නේ අපි ඇල්ෆා තරු කියලා ටිකක් දීප්ති අඩු වෙන බීටා තරු කියලා ඒ නිසා මේ තියෙන්නේ දීප්තිමත් තරු ටිකේ නම් ටික තමයි සහ ඒ රාශියෙන් තමයි ඒ නම් ඒ තරු රාශිය නම් තමයි දෙන්නේ මෙතන දිනවල නැහැ මිතුන කියන්නේ තරුවක් නෙවෙයි තරු රාශියක කියන්නේ එතන පින්තූරේ නම් නේද මහ බල්ලා කියන්නේ තරුවක් එහෙම නෙවෙයි ඈ එතකොට වෘෂභ කියන්නේ තරුවක් නෙවෙයි රයිට් ඔරයන් කියන්නේ තරුවක් නෙවෙයි ඒගොල්ලන්ගේ අර සාමාන්‍ය දීප්තියෙන් වැඩිම තරු වර්ගය තමයි මේ නම් වලින් නම් කරලා තියෙන්නේ නේද එතකොට මිතුන තරු රාශියේ දීප්තිමත් තරුවක් කැස්ටර් සහ පොලාරිස් කියලා කියන්නේ මහ බල්ලාගේ තියෙන දීප්තිමත් තරු දෙකක් තමයි සීරියස් සහ කැනෝපස් කියන්නේ නේද වෘෂභ රාශියේ තියෙන ප්‍රධාන තරු දෙකක් තමයි අත්දින්නත්තර සහ ඇල්ඩෙබරන් කියන්නේ ඔරයන් තරු රාශියේ තියෙන ප්‍රධාන දීප්තිමත් තරු දෙකක් තමයි බෙටල්ජූස් සහ රිජෙල් කියලා කියන්නේ පැහැදිලිද ඔයාලට right එතකොට මේ මෙතන මෙහෙම බෙදුවාම හරියි මේ දේ මේ මහ බල්ලාගේ ප්‍රධාන තරු දෙක තමයි මේ තමයි මෙයාගේ තරු දෙක නේද එතකොට මේ ප්‍රධාන තරු දීප්තියෙන් වැඩි ඒ වගේ නම් ටික අනිවාර්යයෙන් මතක තියා ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. කැස්ටර් තියෙන්නේ මොන රාශියද කියලා අහුවොත් මහ බල්ල රාශියද? නෑ මිතුරු රාශියද. රිජෙල් තියෙන්නේ මොන රාශියද කියලා අහුවොත් මිතුරු රාශියද? නෑ. රිජෙල් තියෙන්නේ ඔරායන් රාශිය. ඔරායන් තරටාව. පැහැදිලිද? රටේ විදිහට ඔයගොල්ලෝ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද මම කියන එක? හොඳයි පුතේ. දැන් අපි එහෙනම් එක එක තරු අරගෙන ඒ තරු රටා පිළිබඳව අපි විස්තර කරගෙන යමු. නේද? එක තරු අරගෙන ඒ තරු රටා පිළිබඳව විස්තරයක් ලියන්න අපයි. ලියන්ට ඔය එක කියන මාතෘකාව පිටු අංක 10 එක කියන මාතෘකාව. පිටු අංක 10 එක කියන මාතෘකාව ලියන්න. එක කියලා මේ මාතෘකාවක් එක ලියන්න. ඔරායන් වරහන් තුල දඩයක් කාර්යයක්. ඔරායන් වරහන් තුල දඩයක් කාර්යයක්. ඔරායන් දඩයක් කාර්යයක්. දැන් පුතා මම මේ දඩයක් කාර්යයේ තරු අඳිනවා. උලොත් ඒ තරු ටික අඳින්න මෙන්න ප්‍රධාන තරු දෙක. රිජල් සහ බෙටල්ජූස් කියන තරු දෙක තමයි අපි අඳින්න ඕනේ. දඩයක් කාර්යයේ
මෙන්න මේ තරු ටික මෙතන දැන් මම මේ අඳිනකොට ඔයගොල්ලෝ අඳින්න හොඳේ උරහිසේ තරුවක් අඳින්න ටිකක් ලොකු තරුවක් මෙතන ලොකු තරුවක් අඳින්න ඊට පස්සේ මේ පැත්තේ උරහිසේ සාමාන්‍ය පොඩි තරුවක් අඳින්න ඊළඟ ළමයි මෙයාගේ බෙල්ට් එකේ තරු 3ක් අඳින්න තරු 3ක් විශාල කළා නම් හොඳයි නේද තරු ටික එහෙම ගියා පොඩ්ඩක් විශාල කළ මම අඳින්න නේ පේන්න තරු එකක් මෙතන අඳින්න ඔය පාට වෙන්නේ ඊළාට අදින්න අනිත් එක මෙතන අනිත් එක අදින්න තරු 3ක් මෙතන තිත් තියන්න ඔයගොල්ලෝ තරු අදින්න බෑ ඉස්ලාමයි බෙල්ට් එකේ තරු 3ක් අදින්න පහලට බෙල්ට් එකේ තරු 3යි මෙතන තරුවයි මෙතන තරුවයි ඒ තරු පාට වෙන්නේ හරිද පේනවද නැද්ද ඔයගලන්ට පේන්නේ නැත්නම් කියන්න හරි ඊට පස්සේ පුතා අපි යා කරමු මෙන්න මේ තරුව ඒ කියන්නේ උරහිසේ තියෙන මෙන්න මේ තරුව යා ලියන්න මොකද්ද මේ තරුවේ නම බෙටල් ජූස් ඊළඟ මෙන්න මේ තරුව ලියන්න රිජෙක්ට් මේ තමයි දීප්තිමත්ම තරු දෙක තේරෙනවද right ඔය තරු දෙකෙන් අපිට පුළුවන් මේ රාශියේ හිස තියෙන්නේ කොයි පැත්තද කියලා දැනගන්න ඒ අනුව තමයි පෘථිවි උතුර සොයා ගැනීමේ හැකියාව තියෙන්නේ රිජෙක්ට් ටොපික් එක ඉවරයි නේද මම කරන්න right දැන් මොකද ඔයගොල්ලෝ ඒක ලිවෙන්නේ බෙටල් ජූස් සහ රිජෙක්ට් මම අර යා කරපු විදිහට යා කරන්න ඉතාලියෙන් ඈ හරිද රයිට් අපි එතන සටහන කියවන යමු ළමයි පෙබරවාරි මාර්තු මාසවල අහස මුදුනේ ඇතිවන තරු රටාව දඩයක් කරුගේ හැඩයක් ගනි මේ දීප්තිමත් තරු 7කින් 7ක් තියෙනවද ගණන් කරලා බලන්න අපි ඇඳපේකේ 7ක් තියෙනවද කියලා බලන්න ඈ කොහොමද 7 ගණන් කරන්නේ උරහිස් දෙකේ 2යි ධන හිස් දෙකේ 2යි 4යි මැද බෙල්ට් එකේ 3යි 7යි මේ විදිහට ගණන් කරන්න 7කින් ඒක තමයි දීප්තිමත් තරුව දකුණු උරහිසේ ඇති යෝධ රතු තරුව දකුණු උරහිසේ තින්නේ රතු පාට තරුවක් යෝධ තරුව බෙටල් ජූස් නම් වන අතර ඒ ඇල්ෆා වර්ගය ඇල්ෆා කියන්නේ දීප්තියෙන් වැඩිම තරු වර්ගයේ වේ ඇල්ෆා වර්ගයේ ඇල්ෆා බීටා ග්‍රීක කෝඩි අකුරුනේ ඔය වම් පාදයේ ඇති නිල් යෝධ තරුව නිල් පාට යෝධ තරුව රිජෙක්ට් නම් වන අතර එය බීටා වර්ගයේ නිල් පාටයි රතු පාටයි නිල් පාටයි තව දෙකක් තමයි පේන්නේ අපි යමු ඊළඟ මාතෘකාවට ආලෝක වර්ෂ
දැන් අහගන්න ආලෝක වර්ෂයක් කියන්නේ ළමයි ආලෝක කිරණයක් වර්ෂයක් තුලදී ගමන් කරන දුර ප්‍රමාණයට කියනවා ආලෝක වර්ෂයක් කියලා. ආලෝක කිරණයක් වර්ෂයක් තුලදී ගමන් කරන දුර ප්‍රමාණය. ආලෝක වර්ෂයක් කියලා කියනවා. බලා ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. ආලෝක කිරණයක් වර්ෂයක් තුලදී ගමන් කරන දුර ප්‍රමාණය. මෙන්න පුතා ආලෝකයේ තත්පරයකදී යන දුර ප්‍රමාණය මම ලියනවා. තත්පරයකදී යනවා කිලෝමීටර් වලින් ගමු මීටර වලින් ගමු කිලෝමීටර වලින් ගමු නේද? 3 වැඩි කිරීම 3.0 කියන්නේ ලක්ෂ 3ක්. තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් දුර යනවා තත්පරයකට. තත්පරයක් කියන්නේ මෙහෙම කරනවා. මෙහෙම කරනකොට මේ ගමන් කරනවා තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක්. මෙහෙම කරනකොට ලක්ෂ 3ක් දුර ගිහිල්ලා ඉවරයි කිලෝමීටර්. ආලෝකය යන වේගය. ඊට පස්සේ මේ ආලෝකය ළමයි අපි තත්පරයකදී මෙච්චර නම් අපි මේක විනාඩියකට හොයන්න 60න් ගුණ කරන්න. ඒක පැයකදී හොයන්න තව 60කින් වැඩි කරන්න. ඇයි තත්පර 60ක් විනාඩි 1යි විනාඩි 60ක් පැය 1යි. දවසකට හොයන්න මේක වැඩි කරන්න තමයි 27යි. අවුරුද්දකට හොයන්න මේක වැඩි කරන්න ඕනේ 365යි. මෙන්න ආලෝක වර්ෂයක් කියන උත්තරය. මේ මොකද්ද? ආලෝක වර්ෂයක් කියන උත්තරය. මේක සුළු කරන්න බලන්න. මේක සුළු කරාට පස්සේ එන උත්තරේ තමයි ආලෝක වර්ෂයක් කියන දුර ප්‍රමාණය කිලෝමීටර වලින්. පැහැදිලිද? මේ තියෙන ආලෝකයේ තත්පරයක් තුල යන දුර ප්‍රමාණය මෙන්න 60න් වැඩි කරා විනාඩියක් තුල යන දුර ප්‍රමාණය හොයන්න. තව 60න් වැඩි කරා පැයක් තුල දුර ප්‍රමාණය හොයන්න. 24න් වැඩි කරා පැය 24ක් වෙන දවසක් තුල යන දුර ප්‍රමාණය හොයන්න. 365න් වැඩි කරා අවුරුද්දක් තුල යන දුර ප්‍රමාණය හොයන්න. ඒ අනුව මේක සුළු කරාම ලැබෙන උත්තරයට අපි කියන ළමයි ආලෝක වර්ෂයක් කියලා. තේරෙනවද දැන්? එතකොට අපි සාමාන්‍යයෙන් ග්‍රහයන් අතර දුර තරු වල තියෙන දුර කිලෝමීටර වලින් කියන්න අපහසු නිසා විශාල අගයන් නිසා අපි ප්‍රකාශ කරන්නේ ආලෝක වර්ෂ වලින්. ආලෝක වර්ෂ 7යි, ආලෝක වර්ෂ 8යි, ආලෝක වර්ෂ 8.5යි ආදී වශයෙන් කියන්නේ. ඒතර ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර දුරද? මෙන්න මෙච්චර දුර ප්‍රමාණය. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ කැල්කියුලේටර් මෙඩිකල් හදන්න බැරි වෙයි. කැල්කියුලේටර් ඔෆ් කියන්නේ E කියලා වැටෙනවා. ඉතින් එහාට හදන්න බැහැ. ඒගොල්ලෝ අතින් මැනුවලි හදන්න. අතින් හදලා මේ උත්තරේ ඒ කියන්නේ ලක්ෂ 3 8න් වැඩි කරලා එන උත්තරේ ආයි 8න් වැඩි කරලා එන උත්තරේ 24න් වැඩි කරලා එන උත්තරේ 365යි. තේරෙනවද? වැඩි කරලා මැනුවලි අතින් වැඩි කරලා බලන්න කොච්චර කිලෝමීටර් ගණනක් තුනද ආලෝක වර්ෂයකට කියලා. පැහැදිලිද? ඒක ආලෝක වර්ෂය ගැන පොඩි සටහනක් තියෙනවා. අපි ඉක්මනින් ඒක කියවමු. රයිට්? කියවන්න. තරු අතර ඇති දුර මනින ඒකකය ආලෝක වර්ෂය නම් වේ. ආලෝකය තත්පරයකදී කිලෝමීටර් ලක්ෂ 3ක් ගමන් කරයි. ආලෝක වර්ෂයකදී ගමන් කරන දුර ආලෝක වර්ෂ නම් වේ. එච්චරයි. ඔයගොල්ලෝ මේක සුළු කරලා උත්තරේ මට ලබන සතියේ කියන්න. රයිට්? රයිට්. මම 11 දැන් එක දිගට ගන්නවොත් මේක ටිකක් මේ පොඩි මඤ්ඤම් පාඩමක් නිසා එක දිගට ගෙන්නින් කඩ කරලා උගලන්ට මේ අර අන්තියේ නිකන් ගන්නවා වගේ නෙවෙයි නේද? පිටු ඕනට වඩා දැන් මෙතන අපි 4 කරා පස්වෙනි පිටුවේ ඉඳලා 1 2 3 4 5යි 6ක් විතර ගන්නවා තියෙනවා. ඊට වඩා ඉගෙනුනොත් උගලන්ට එපා වෙනවා. නිසා මම මේක මෙතනින් නතර කරනවා. පිටු අංක කීයද නතර වෙන්නේ අපි? පිටු අංක 10න් නතර කරනවා රයිට්. තව පිටු 4ක් තියෙනවා අපිට කතා කරන්න. ඒතර මේ පාඩම අවසන් වෙනවා රයිට්. ලබන සතිය පුතා ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා මම අහුවාම පුළුවන් සංඛ්‍යාව කොලයක ලියලා මට පෙන්නන්න එහෙමයි කියලා. මම ලබන සතිය මට පෙන්නන්න කැමරාවට අදලා ආලෝක වර්ෂය සම්පූර්ණ මේ ගාන සුළු කරලා කීයක් වෙනවද කියලා බලන්න. කොහොමද හදන්නේ? මේ උත්තරේ 60 වෙනි කරලා 60න් ආයෙක 60 වෙනි කරලා ආයෙන උත්තරේ 27 වෙනි කරලා ආයෙ 360න් වැඩි කරලා තියන්න. ලියලා තියන්න ලබන සතිය මට මෙහෙම කැමරාවට අදලා පෙන්නන්න. මෙන්න ආලෝක වර්ෂයක දුර කිලෝමීටර වලින්. හරිද? right. එහෙනම් පුතා අදට ඇති මට ඊළඟ ක්ලාස් එක 7:00ට පටන් ගන්න දිනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? සර් ලබන සතියේත් මේ වෙලාවටද? ඔව්නේ. ලබන සතියේත් මේ වෙලාවටද? ලබන සතියේත් මේ වෙලාවට පැවැත්වෙන්නේ මොනවා හරි වෙනස්කමක් වුණොත් ඔයගොල්ලන්ට මම ටයිම් ටේබල් එක දානවා. ඩාට හිමීට අපි පන්ති ආරම්භ කරගෙන යනවා ආයතන වල හෝල් ක්ලාසස්. ඒ නිසා පොඩ්ඩක් කාලසටහන එහා මෙහා වෙයි. කෙසේ නමුත් අපි ඔන්ලයින් ක්ලාස් එක නතර කරන්නේ නැහැ. right? කොහොම හරි කරගෙන යනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ළමයිට දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්.
ටියුට් එහෙම ලැබිච්ච නැති සහ ගෙන්න ගන්න අවශ්‍යයි මට මැසේජ් වලින් දාන්න ඊට පස්සේ මම ඒ අදාළ ටියුට් දාන්න හරි මට අමතක නැස මනක්ලාට ඒ නිසා මට ඒක ඔගොල්ලෝ කියලා පාඩමට කලින් මොනවද සර් ලබන සතිය කරන්න කියලා අහලා බලලා ගෙන්න රයිට් තව එක පාඩමක් තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලෙට පස්සේ ස්වභාවික විපත් කියන පාඩම ඒක කරාට පස්සේ මේ පාඩම් ඔයගොල්ලෝගේ සිලබස් එක අවසන් හොඳයි සර් මේ සති හෝල් ක්ලාස් තියෙනවද ඉරිදා? සකුරා එකේ ක්ලාස් එක තියෙනවා සර් මේකෙදි මේ ටියුට් එකද කරන්නේ? ඒකෙදි බලමු අපි කොහොමද ළමයි සහභාගීත්වය කියලා බලලා හරිද ඒ වෙලාවේ තීරණයක් ගමු මොකද කරන්න කියලා රයිට් සමහර ළමයි දැන් අපි තුමකෝ ඔන්ලයින් ක්ලාස් සම්බන්ධ වෙච්ච නැති ළමයිට ඔන්ලයින් ක්ලාස් වල වීඩියෝස් වෙන වෙලාවක එන්න කියලා මම දාලා ඒගොල්ලන්ට නැවත මේක කරවනවා මේ ක්ලාස් වල සම්බන්ධ වෙච්ච අයට මේ පාඩම් ටික නැවත පොලිෂ් කරන්න තමයි කරන්නේ පැහැදිලිද පැහැදිලිද මම කියන එක ඒ නිසා එන්න එදාට අපි මොහොතේ සාකච්ඡා කරලා ගැළපෙන විදියක් අපි කරන්නේ right එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් එහෙනම් අයබෝන් පුතේ අයිබෝන් සර් සුබ රාත්‍රී